තෙරුවන් සරණයි. අද ඉදිරිපත් කරන්න යන්නේ ආර්ය දේශනා වලට අයත් තවත් එක් දේශනයක්. ආර්යවරුන්ට පමණක් සුදුසුයි කියලා අපි මීට කලින් දේශනා ඉදිරිපත් කරා. ඒ දේශනා පෘථග්ජන භූමියට සම්මුති ලෝකයට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම මෙහිම දේශනා ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. මේ සම්මුතිය අපේ මේ සමාජය තුළ නිර්මාණය කරගෙන ඉන්න ඒ සංස්කෘතියත් එක්කලා ඒ සංස්කෘතියට අනුගතව අපි ආගමක් කියලා හදාගෙන අර සර්වාගම් කියන ඔක්කොම ආගම් වල එකක් බුදුදහම කරගෙන අනිත් ආගම් සියල්ලගෙම දෙයියෝ මැව්වා කියලානේ කියන්නේ. නමුත් මේකේ මැවුම්කරයක් නැහැ. කොහොමද අනිත් ආගම් වල තවත් එකක් මේක කරන්නේ? ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් සංස්කෘතිය තුළ උපැන්න සහතිකයට බුද්ධ ආගම කියන නම දානවා වගේ අද මේකත් එතන තියාගෙන ඉන්නවා. ධර්මයේ වෙනයි අපි කියුවේ ඒකයි මේක ආගම වෙනයි කියන එක. ධර්මයේ තුල නිවන් තියෙනවා. නිවන් මඟ හොඳින් තියෙනවා. නමුත් ආගම තුල නම් අපිට ඒක දකින්න ලැබෙන්නේ නැහැ. සම්මුතිය තුල ඒ අනිත් ආගම් වල කරන දේම කරනවා නම් ඒකේ නිවනක් හම්බ වෙන විදියක් නැහැ. මොකද අනුසෝතය තුල නිවනක් නැහැ. සසරක් තියෙන්නේ. පටිසෝතය කියන්නේ අනුසෝතය නෙමෙයි. භවය පතන්නේ පටිසෝතය තුළ. ඒ ලෝකෝත්තර භූමියේ නිවන් මඟ තියෙන්නේ. ඇත්තටම මේ මනසේ තමයි දෙකම තියෙන්නේ. මේ ශරීර කූඩුවට හිතක් තියෙනවා නම් ඔබට හිතක් තියෙනවා නම් ඒ හිතේ මිදෙන මගක් තියෙනවා නම් ඒ හිතේ දුක ඒ හිතේ සත්‍ය දැකලා ඒ හිතේ සත්‍ය අවබෝධ කරගෙන මගක් තියෙනවා නම් අන්න ඒක පටිසෝතය තුළයි තියෙන්නේ. මේ සිතේ ඇවිලා මායාව. සිතේ මායාව තමයි විඥාන මාරූප පංච විඥානං කියනකොටම බුදුන් වහන්සේ දේශනා කළ ඉවරයි. සිත මායාවක් කියලා. ඒතර මායාව අවබෝධ කරගන්න එක. එහෙනම් මේ අපි හරි කියලා හිතාගෙන ඉන්න ලෝකෙම මායා ලෝකයක් වෙනවා. එහෙනම් මේ මායා ලෝකය අවබෝධ කරගන්න එක තමයි පරම සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ. එතකොට කෙනෙක් ඉපදුණු දවසේ ඉඳලා මරණකම්ම සත්‍ය කියලා දෙයක් දන්නේ නැත්නම් ඔහු ඉන්නේ අන්ධකාරයේම. ඒක නිසා ඒගොල්ලෝ අඬනවා, වැළපෙනවා, hina වෙනවා. ඒගොල්ලන්ට ශරීරයේ පොළොවට පස්සෙන තැන මරණයක් තියෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මැරෙනවා කියලා. ඒක නිසා ඒගොල්ලන්ට බියක් එනවා. හැම මොහොතෙම බියක් එක්ක ඉන්නේ. මර බිය එනවා. හැබැයි මේ සත්‍ය අවබෝධ කරපු කෙනාට මර බියක් එන්නේ නැහැ. මර බියක් එන්න හේතුවක් නැහැ. එයා සත්‍යයත් එක්ක ඉන්නේ. ඒ පරම සත්‍ය යමෙක් අවබෝධ කරනවා නම් අත්‍තරම ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. හැම මොහොතෙම ඒ ශාන්ත ප්‍රණීත සෝය යට දැනෙනවා. එයාට මරණයක් නැහැ. ඇත්තටම එයා අමරණීයයි. එයා මැරිලා නෙමෙයි. ඒ කියන්නේ මේ ජීවත් වෙනවා. මේ ශරීර කුඩුව පවතිනවා. නමුත් ඇත්තටම ඔහු ඉන්නේ සම්මුතිය තුළ පිළිගත් මායාවෙන් මිදිලා මායාව තුලයි දුකක් තියෙන්නේ. ඔබ හීනයක් දකිනවා. ඔබ හීනෙන් අඬනවා. ඔබ හීනෙන් වැළපෙනවා. ඔබ හීනෙන් සතුටු වෙනවා. ඔබ ඇදෙන් බිමට වැටෙනවා. දැන් මොකද වෙන්නේ? අපරාධය ඔබ ඇඬුවේ. එහෙම හිතේද? අපරාධ hina වෙවි හිටියේ. ඒව ඔක්කොම කඩාගෙන වැටෙනවා. එතන දුකක් නැහැ, සැපත් නැහැ. මොකද්ද? හීනේ ඇත්ත දැක්කා. හීනේ මායාව මැජික් එක. ඒ මායා ලෝකේ නැති වුණා. මායා ලෝකේ නැති වුණාම සැපත් නැහැ දුකත් නැහැ. හරි සාන්තයි එතන. ඒක තමයි ඇත්ත ලෝකෙත් වෙන්නේ. ඇත්තට ඔබ ඉන්නේ මායාවක රැවටිලා. නමුත් ඒක අවබෝධ කරගන්න යෝනි. ඒක අවබෝධ කරගත්තොත් එයා මේ මායාවෙන් මිදෙනවා. එහෙම වුණොත් හීනෙන් අවදි වෙනවා. අන්න සත්‍ය ලෝකයේ දකින හීනෙන් අවදි වෙන එකයි ආලෝකෝ උදපාදි, විද්‍යාව උදපාදි, චක්කුම් උදපාදි, ප්‍රඥා උදපාදි කියලා කියන්නේ. දැන් මේ ආර්ය දේශනා යෝග්‍ය වෙන්නේ ආර්ය භූමියට. පෘථග්ජන පුහුදුන් මනසේ
ස්වභාවයට සම්මුතිය තුළ තියෙන දේ ගෝචර වෙන්නේ. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකය කියන්නේ පෘථග්ජන භූමිය. ඒගොල්ලන්ට දෙයියොත් ඉන්නවා මරුණොත් ඉන්නවා හැමදේම ඉන්නවා. නමුත් ලෝකෝත්තර භූමියේ කවුරුත් නැහැ. ශුන්‍යයි. සිත කියලා දෙයක්වත් නැහැ. ඒ සිත තියෙන්නේ ලෞකික භූමිය, පෘථග්ජන භූමිය. ලෝකෝත්තර භූමියේ කිසිවක් නැහැ. සිත මායාව අවබෝධ කළා. ඒ ක්ෂණේ හටගෙන නිරුද්ධ වෙනවා. හේතුඵල ධාමනුත් නිදිලා. මහා ශුන්‍යතාවය තියෙන. අතර මහා ශුන්‍යතාවයකට ලෝකෝත්තර භූමිය තුළ මේ ඔබ හිතන හිස්කම නෙමෙයි. ඒ තුළ සියල්ලම තියෙනවා. සියල්ලෙන් මිදිලා. ඒක ගැඹුරු අර්ථයක් ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ සිතින් මිදිලා තියෙන්නේ. සියල්ලම නැති වෙලා නෙමෙයි සියල්ලම තියෙනවා. නමුත් සියල්ලෙන් මිදිලා. සියල්ලම බොරුවක් බව අවබෝධ වෙලා තියෙන්නේ කියන්නේ. පරම සත්‍ය අවබෝධ කරගත්ත ස්වභාවයේ තුල මරණයක්වත් නැහැ. ඒක සිතුවිල්ලක් තියෙන මරණය කියන්නේ. ඒ සිතුවිල්ල අපිට හොඳට කාවැදිලා තියෙන්නේ. අපිට මරණයක් තියෙනවම කියලා හිතෙන්නේ. ඒක නිසාම අපි මරණව අඬනවා. අපි මරණයක් තියෙනවා. අපි බයෙන් ඉන්නවා. ඒ නිසා මරණ සිතුවිල්ලකුත් අපිට තියෙනවාද? ඒක නිසා අපි හැමතිස්සෙම බීතියට වැටෙනවා. දැන් මේ කතාව ආර්ය භූමියට දේශනා කරන දේශනාවක් අපිට කියන්න අවසර නැද්ද? අපි සම්මුතිය තුළ බොළඳ ඒ මට්ටමේම ඉන්නවනද? අපි එතනින් මිදුනොත් එහෙම අපි ආර්යෙක් වෙනවා. එහෙමනම් අපි ආර්යවරුන් සමග කතා කරන කතිකාවතක් තියෙනවා. ආර්යයන් සමග කරන දේශනාවක් තියෙනවා. මොකක්ද ඒ දේශනේ? සම්මුතිය නැති දේශනයක්. ඒ සම්මුතිය නැති දේශන තමයි ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ. අපි මීට කලිනුත් එහෙම දේශනා ඉදිරිපත් කළා. ඒවා හරි ගැඹුරුයි. ඒ වගේමයි ඒ සම්මුතිය තියෙන කිසිම දෙයක් එතන නැහැ. දැන් අපි සම්මුතිය තුළ කතා කරනවානේ. අපි මීට කලින් ඉදිරිපත් කරපු දේශනේ කුමක්ද තිබුණේ? මහා මායාව නැමැති විඥානේ අපිව සසර අරන් යනවා. මහා මායාව අපිව සසර ගෙනියනවා. එතකොට මේ මහා මායාව නැමැති විඥානේ අවබෝධ කරගන්නේ සතියෙන්. සම්මා සතිය. ඒ මහා මායාව නැමැති විඥානයේ සති සම්බොජ්ජංගෙන් නේද? සප්ත බොජ්ජංගෙන් නේද? සතර සතිපට්ඨානේ. ඒ කියන්නේ සතිය. සතර සතිපට්ඨාන. ඒ කියන්නේ සතිය. සතියෙන් තමයි ඇත්තටම විඥානේ බිඳ වැටෙන්නේ. මහා මායාව විඥානේ නිසානේ අපි සසර දුකක් ඇති වෙන්නේ. එහෙනම් මහා මායාව නැමැති විඥානේ අපිව සසර දුකට දානවා. අපි සසරක් හදනවා. නමුත් මහා මායාව නැමැති විඥානේ සතියෙන් බිඳ වැටෙන තැන බුද්ධ ශනේ උපදිනවා. මේ සිතේ. මේ සිත එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේ හටගත්ත සිතත් පෙරමතකේ. අපි මේක දැන් නිතරම කියලා ඔබ දැන් දන්නවා. ඒතර අපි අතීතයේ තුලයි ඉන්නේ. අපිට ඊගාව සිතත් හටගන්නේ පෙරමතකේ අතීතයේ තුලයි ඉන්නේ. අපිට වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි වර්තමානයකටයි ඇවිල්ලා කතා කරන්නේ. අපි අධීර 3කටයි මේ ආර්ය භූමියේ ප්‍රවේශ වෙන මාර්ගයේ ප්‍රතිපදාව ගැන කතා කරන්නේ. එතනදී වර්තමානයේ තමයි අපි ඉස්සල්ලාම ගන්න එතනට ගන්නවා හැමෝගෙම සිත. ඔබේ සිත මුදවන්න ක්‍රම අධීර 2කට. ඔබේ සිත ඉස්සල්ලාම සිත දකින්නවා සතියේ. සතියෙන් සිත දැක්කේ නැත්නම් ඔබට මේ මාර්ගය නැහැ. මාර්ගය වැහෙනවා. එතනින් එහාට මාර්ගයක් නැහැ. මේ සියල්ලම තියෙන සතිය පාදක කරගෙන. මොහොතට අවදිය නැත්තම් සතිය නැත්තම් සිහිය. ඒ කියන්නේ සිත දකින්න සිහිය. ඒක තමයි ඇත්ත කිව්වොත් හරි. සිත දකින්න නැති කෙනෙකුට මාර්ගයක් නැහැ. ප්‍රතිපදාවක් නැහැ. එයා බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. එතනට එන්න බෑ. බෞද්ධයෙක් වෙන්න නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සතිය පිටට සිත දකින්න ඕන. සතිය පිටන කියන්නේ මේ ආද්දක තියාගෙන භාවනා කරන එක නෙමෙයි. ඒ වේදේ තුල තියෙන එකක්. ඒ ඇවිල්ලා නිගණ්ඨය කරපුවා. ඇත්තටම සතිය තියෙන්නේ ඔබ සිහිය තියන්න ඕනි ඔබේ සිත දකින්න. ඔබේ සිත එනවා යනවා ඔබ දකින්නම ඕනි. එතනින්ම තමයි මේ මාර්ගය පටන් ගන්න. ප්‍රතිපදාව පටන් ගන්න එතනින් ඒතන ප්‍රතිපදාව පිහිටවන්න ඕනි මාර්ගයේ යන්න නම්. ඉතින් ඒක එතන සතිය පිහිටන කෙනාට විඥානය දකින්නේ. සිත එනවා යනවා කියන විඥාන. මේකම සිතරයි දැනෙන්නේ. පොළොව කියන්නේ සිත කකුල. කියන්නේ සිත අපි දැන් මේවා හුඟක් කියලා ඔබ දන්නවද? ඔබ අහන්න නැත්තම් කලින් දේශනා. ඒක ගොඩාක් හොඳට දේශනා කරලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා. දැන් එතකොට මහා මායාව නැමැති විඥානයේ සතියෙන් මිදුණු තැන බුද්ධ ක්ෂණයේ උපදිනවා කියන්නේ ඒ ශුන්‍යතාවයට යන්නේ. මේ මොහොතේ හටගසිත පෙර අතීත සිතුවිල්ලක් හටගත්තත් ඒක වර්තමාන සිතක්නේ. අනාගත සිතුවිල්ලක් හටගත්තත් වර්තමාන සිතක්නේ. හැබැයි වර්තමානෙත් පණවන්න බෑ. ඇයි මේ සිතත් හටගෙන නිරුද්ධ වෙන්නේ
අතීත සංඥාවක් එක්ක. මේක ප්‍රතිබිම්බයෙන් හටගන්නේ. මේකත් වර්තමාන පනවන්න බෑ. ඒකත් අතීත සංඥා සම්මුතියෙන් හටගන්නේ. සම්මුතියෙන්මයි සිතක විඥානය කියන්නේම සම්මුතියෙන් හටගත් එක. එහෙම දෙයක් නැත්තේ නෑ. ඒක දෘෂ්ටියක්, සංකාරයක්, මායාවක්. මාරූපමංච විඥාන. දැන් එතකොට මේ මායාව මේ මෙන්න මේ හීනේ, සත්‍ය ලෝකයේ හීනේ තමයි ඇත්තටම මායාව. ඒ තමයි මහා මායාව. ඒ මහා මායාව බිඳ වැටෙන්නේ සතියේ. හැබැයි සතියෙන් බිඳ වැටුණු තැන බුද්ධක්ෂණේ උපදිනවා. බුද්ධක්ෂණේ උපදිනවා කියන්නේ ඒ ප්‍රභාස්වරේ බුද්ධක්ෂණේ කියන්නේ බුද්ධත්වයේ ලබන. බුදුන් උපදින්නේ මහා මායාව සතියෙන් මැරිලයි. ඔබ ඒක සම්මතයේ තුල කතා කරනවා මහා මායා සතියෙන් මැරෙනවා. බුදුන් උපදුනා මහා මායා සතියෙන් මැරලා දිව්‍ය ලෝකෙින් උපදිනවා කියලා. මේ කතාව ඔබට අහන්න ලැබෙන විදිහටද ආර්ය භූමියේදී මේ සම්මුති මුකුත් නැහැ ආර්ය භූමියේ. ආර්ය භූමියේ සම්මුතියේ මුකුත්ම නැහැ. එතන තියෙන්නේ 100 විතරයි සතිය විතරයි කතාව. සිතුවිලි සියල්ලම පෘථග්ජන භූමිය. අන්තයක් තියෙනවා. නාමයේ අන්තය හරි රූපයේ අන්තය හරි තියෙනවා. එක්ක බාහිර අන්තය එක්ක අජ්ජත් බයිජ්ජා කියන අන්ත දෙක ඇතුලේ ඉන්නවා. එහෙම වුණොත් සිතුවිල්ලක් තියෙනවා. සිතුවිල්ලක තියෙන්නේ මායාවක්. ඒක සත්‍යයක් නෙමෙයි. කවදාවත් මේ සිතුවිලි සත්‍ය වෙන්නේ නැහැ. සිතුවිලි කියන්නේ මායාව. ඒකෙන් ගන්න සියල්ලම මායාවමයි. ඇත්ත කියලා හිතුවත් ඒක මායාවක්මයි. පරම සත්‍ය නම් සතියමයි. සතිය තුළ කාලයක් නැහැ. අතීතයක්වත් මේ මොහොතේ වර්තමානට එනකොට අකාලික වෙනවා. අනාගතයක් සිතුවිල්ලත් මේ මොහොතේ වර්තමානට කරනකොට ඒකත් අකාලික වෙනවා. මේ මොහොතත් එතකොට පණවන්න බැරි වෙනකොට එතන කාලයට ඉඩකඩ නැහැ. කාලේ නැති තැනයි සතිය තියෙන්නේ. එන අකාලික දහමක්. අකාලික දහමක් මේ දහම. සාන්දිටිකයි. මේක මේ මොහොතෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ කෙනාට විතරයි අත්‍තරම බුදුන් සරණ යන්න පුළුවන්. ඇයි ධර්මයේ සරණ ගිය කියන්නේ මේ මොහොතේ ඒ කෙනා ධර්මයත් එක්ක ඉන්නේ. ධර්මය කියන්නේ ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. භවය මේ ෂණයේම ඇතුළේම ඇති වෙනවා. භවය කියන්නේ බාහිර දෙයක් හටගත්තොත් එතන භවය. එහෙම වුණොත් එතන ඇතිවීම නැතිවීම තියෙනවා. එහෙනම් ක්ෂණික සිතක උපත මරණ දකින්න කෙනා මරණයක් හම්බ වෙන්නේ නැහැ. කාලයක් හම්බ වෙන්නේ නැහැ. සිතවිලි වලින් මිදුණු තැන බුද්ධක්ෂණයේ ආර්ය වරුන්ට මේ සිත මායාව අවබෝධ කරගවට පස්සේ සිත නැති තැනයි. ඇත්තටම සිතින් මිදුණු තැන. සිතින් මිදිලා සිතින් ඉන්නේ. ඒක හරි පුදුම කතාවක්. සිත අත්ත වෙන්නේ නැහැ කිසිම තැනක. සිත මේක ස්කන්ධයේ තියෙනවානේ. ස්කන්ධයේ තියෙනවා කියන්නේ මේ සියල්ල මේ විදිහටම සිද්ධ වෙනවා. නමුත් සිතින් මිදිලා සිතින් ඉන්න එක. මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ මේ සිත ඇත්ත කරගෙන නැහැ. සිතේ මායාව අවබෝධ වුණාම සිතට හරයක් නැති වෙන වටිනාකමක් නැති. දැන් නෝට්ටුවක්. වටිනාකමක් නැති නෝට්ටුවක් කියන්නේ. දැන් 5000 කොලේ වටිනවනේ. දැන් 5000 කොලේ අච්චි ගහන්න කලින් නිකන් හිස් කොලයක් නේ. දැන් හිස් කොලේ වටිනවද නෑනේ. අන්න ඒ වගේ. සිතුවිලි වල වටිනාකම නැති වෙනවා. ඒකයි සිතින් සිත මිදෙනවා කියන්නේ. ඒක හරි ගැඹුරුයි. දැන් මෙතන බුදුන් උපදිනවා. මේ ෂනේ බුදුන් දකිනවා. බුදුන් දකින්න කෙනා මේ භව නිරෝධෝ නිබ්බානෝ තමයි. ඉතින් භවයේ මේ මොහොතෙන් භවයෙන් මිදෙනවා. මේ මොහොතේ භවයෙන් මිදුණු තමයි දකින්නේ බුදුන්නේ. ඉතින් බෞද්ධනේ. ඉතින් එතකොට ඔයා බුදුන් දකින්නවා බුදුන් සරණ යනවා. ඉතින් හැම මේකට මෙයාට වෙන මුකුත් සරණක් නැහැ. ඇයි? අනිත්‍ය ඔක්කොම සම්මුතියේ තියෙන්නේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔක්කොම සම්මුතිය. ඔක්කොම බිඳ වැටෙනවා. ඔක්කොම බිඳ වැටුණාට පස්සේ මොකද වෙන්නේ? බුදුන් සරණ තමයි. වෙන සරණක් නැහැ. අන්සරණක් නැහැ. ඊට පස්සේ ධර්මයේනේ මෙතන දකින්නේ. අයි මේ ෂනේ හටගන්න නැති වෙන සිත දකින්නවා කියන්නේ ධර්මයෙන්. ධර්මයේ දකින්න ධර්මයේ සරණ යන වෙන මවෙක් ධම්මා විනානත්ති පිතාච මාචා. එතන තමයි එන්නේ. ඉතින් මේක හංගලා මේ ආර්ය භූමියේ ඔබ ආර්ය භූමියට මේ සත්‍ය දැකලා ටිකෙන් ටික එනවනම් ඔබ ඇත්ත පිළිගන්න ඕනි මේකයි කියන්නේ. ඇත්ත නම් මරණයක් නැහැ. මරණයක් තියෙන සිතුවිල්ල මරණය කියන්නේ ඇත්තටම. ඇත්තටම සිතුවිල්ල ඒක සම්මුති ලෝකයේ තියෙන සම්මුතියක් විතරයි. අර ගහ පොළවට පස් වෙන එක මරණයක් නෙවෙයි නම් ශරීරයේ පොළවට පස් වෙන එකත් මරණයක් නෙවෙයි. මේක සිත නෙමෙයිනේ කය කියන්නේ. දැන් ගහ කියන එකම සමානයි මේ කය. දෙකම පොළවට පස් වෙනවා. නමුත් ඒක නෙමෙයිනේ මෙතන ප්‍රශ්නේ තියෙන සිතනේ. එහෙනම් ඔබට ඒකෙන්ම තේරෙනවා මේ කය පොළවට පස් වෙන එක මරණයක් කියලා පැනවීම තුලම තියෙන සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල හිත අපි මරණකම්ම ඉන්නවා බියෙන් බීතේ මරබියේ. නමුත් මේ මොහොතේ සිත ඇති වෙනව නැති වෙනව. ඊගා මොහොතේ සිත ඇති වෙනව නැති වෙනව. මේ මොහොතේ සිත ඇති වෙනව නැති වෙන එක දකිනවා නම් එතන තුලයි තියෙන්නේ බාහිර දෙයක් අතගත්තොත් භවයේ තියෙන්නේ.
අන්න භවයක් හටගත දෙන උපත මරණයක් තියෙනවා. හැබැයි මේ ෂණේ හටගත්ත සිතත් නැති වෙනවා. කියන්නේ එතන උපත මරණ එතනම තියෙන ඊගාව සිතත් ඊගාව භවයේ. එතන මේ විඥානේ මෙතනම සකස් වෙලා නැති වෙලා ඊගාව විඥානේ එතනම සකස් නැති වෙනවා. එක තන හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් තියෙන. ලෝකේ මේ දැන් ඇති වෙලා නැති වෙන ලෝකයක් පවතින ලෝකයක් නැහැ. නමුත් සම්මුතිය තුල ලෝකයක් තියෙනවා. ඉරක් තියෙනවා. හඳක් තියෙනවා. හැමදාම ඉර හඳ පායනවා. නමුත් මේ ලෝකෝත්තර භූමිය තුල ආර්ය භූමිය තුල පවතින ඉරක් හඳක් නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති කිව්වේ. විඥානය අනිදස්සන වුණාම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් නැහැ. විඥානං අනිදස්සනං අනන්තං විඥානං අනිදස්සනං අනන්තං ඒ කේවට්ට සූත්‍රයේ සාති භික්ෂුවට බුදුන් වහන්සේ දේශනා කරන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති පඨවි ආතෝ තේජෝ වායෝ නගාරන්නේ විඥානං අනිදස්සන එත් දීගන්ත රස්සං අනාතුලං සුභා සුභං එත් නාමන්ත රූපං ච අස්සේසං උපරොජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත් හේතං උපරොජ්ජති විඥානේ නිරෝධ වීමෙන් සියල්ලම උපරොජ්ජනේ වෙලා යනවා කියන එක තමයි ඒ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් විඥානේ මායාවෙන් තමයි මේ සේරම තියනවා කියලා කියන්නේ. ඒතකොට ඉර හඳ ඔක්කොම මේ විඥානේ මායාවෙන් තමයි කියන්නේ. ඒතකොට මේ ආයතනවල නිරෝධයක් මේකේ තියෙනවා. ඇස ලෝකයයි, කන ලෝකයයි. ලෝකේ කියනවා ස්වාමීනි කොතනින් ලෝකේ පනවන්ද? සලායතන ලෝකෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. ස්කන්ධානම් පාති බව ආතන පටලබ්බෝ අයං උත්තේ ජාති. ඒ ලෝකේ ජාතියක් හට ගන්නවා. ඇස ලෝකයයි මහණෙනි, කන ලෝකයයි මහණෙනි. ශබ්ද ලෝකයයි, රූප ශබ්ද ලෝකයයි, ගන්ධ ලෝකයයි, රස ලෝකයයි, පොට්ටබ්බ පහස ලෝකයයි, මේ සිතුවිලි ලෝකයයි. මෙන්න ලෝක. මේ බාහිර තියෙන එකක් නෙමෙයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. ආයතන වලට මැවෙන ලෝකයක්. මැවෙනව නැති වෙනවා. මේක ප්‍රතිබිම්බයක් කරා එන ලෝකයක්. එහෙම තියෙන එකක් නැහැ. මේ මොහොතේ ඔබ ඇස් අරනකොටම ලෝකෙ මැවෙනවා. ආය ඇස් වහනකොටම ලෝකෙ නැති වෙනවා. දැන් මේ මෙන්න මෙතනින් එන්නේ. ඒතකොට ප්‍රථම නිබ්බාන සූත්‍රයට එන්නේත් මෙතනින්. ඒතකොට ප්‍රථම නිබ්බාන සූත්‍රයේ මනාකොට බුදුන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ තදායතන යත් නේව පටවින ආපෝන තේජෝන වායෝන ආකාසඤ්ඤායතන විඥානං අතරන ආකිඤ්ඤායතන සන්නාන සංඥායතන මහණෙනි පටවියාවේ නැත පොළවක් නැත න පඨවි ධාතුවක් නැත න ආපෝ ධාතුවක් නැත න වායෝ ධාතුවක් නැත න තේජෝ රශ්මි ධාතුවක් නැත මේ පඨවි ආපෝ තේජෝ එහෙම කියලා දෙයක්වත් නැහැ ආකින්ඥායතන විඥානං ආයතන නසනනාසනායතන එහෙම කියලා දෙයක්වත් නැහැ දැන් මේවා එළියේ තියෙන ඒවා නෙමෙයි එකක්වත් මේ ඔක්කොම සිතේ ඔබේ සිතේ සේරම තියෙනවා ඔබ දැක්කේ නැතුණාට ඔබට ඒව දකින්න කවුරුත් එහෙම පෙන්නලා තාම නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔය විඥානං ආතන හිතේ තියෙනවා ආකාසඤ්ඤායතන හිතේ තියෙනවා ආකින්ඥායතන හිතේ තියෙනවා නසන්න නාසඤ්ඤායතන හිතේ තියෙනවා නායන් ලෝකෝ මෙලවක් නැත පරලෝකෝ පරලොවක් නැත. తත්‍ර වාහම් භික්කවේ න උබෝ චන්දිම සූර්යෝ తත්‍ර පාහම් භික්කවේ සඳහිරු කියලා දෙයක් නැත මහණෙනි. මෙහි ඒමක් නැත. తත්‍ර පාහම් භික්කවේ න ආ ගතින් වදාමි. එහෙමක් නැත න ගතින් යාමක් නැත න ටිතින් සිටීමක් නැත න චුතින් චුතවීමක් නැත න උප්පත්තින් උප්පත්තියක් නැත න අපතිට්ඨං ප්‍රතිෂ්ඨාවක් නැත න අපවත්තං පැවැත්මක් නැත න අනාරම්මන අරමුණක් නැත මේ වේතං ඒසේවනේ තා දුක්ඛසාති කියලා බුදුන් වහන්සේ මේ ප්‍රථම නිබ්බාන සූත්‍රය විතරක් නෙමෙයි ඔබට අපි මීට කලින් තවත් සූත්‍රය වගේ දේශනා කරලා තියෙනවා ඔබ හොඳින් දන්නවා ඒ බුදුන් වහන්සේ මේ සූත්‍ර පිටකයේ දිහා ඔබ හරියට බැලුවොත් ඔබට මේ අවස්ථා ගණනාවක් හම්බ වෙනවා බුදුන් වහන්සේ මේ විදිහට එක අවස්ථාවලදී ඒ කෙනාට නිවන් දකින්න දේශනා කරපු මේ ධර්ම දේශනා මේවා නිකන් මේ ගායනා කරපුවා නෙමෙයි මේ කමටහන් මේ පැහැදිලි කරලා දෙනවා මෙහෙම ලෝකයක් නෑ මානෙනි මෙහෙමයි කියලා අර අපි කියලා දෙනවා වගේ බුදුන් වහන්සේත් කියලා දෙනවා ඒ අංගුත්තර නිකායේ ඒකාදශම නිපාතයේ බුද්ධ ඥාන ත්‍රිපිටක 23 610 පිටුවේ ඔබ බැලුවොත් සඳ සූත්‍රෙත් ඕකම තමයි කියන්නේ. ඒකම කියනවා ඒකම වෙනස් විදිහට ඊටත් වැඩිය පැහැදිලි කරලා ඊටත් වැඩිය තව ගැඹීර විදිහට බුදුන් වහන්සේ දේශනා කරනවා.
ප්‍රථම නිබ්බාන සූත්‍රයේ එතකොට උදාන ඔය කුද්දක නිකායේ බුද්ධ ජන ත්‍රිපිටක 24 290 පිටුවේ දැන් ඔබට බලන්න පුළුවන් ඒ අත්‍තර මේ බුදුන් වහන්සේ දේශනා කළා නැද්ද? අත්‍තර මේ ශුන්‍යතා ප්‍රතිසංයුත්ත දේශනා තමයි ගොඩක් තියෙන්නේ මේ ධර්මයේ තුල. මොග්ගරාජ සූත්‍රය බැලුවත් එහෙමනේ. ශුන්‍යතෝ ලෝකෝ මොග්ගරාජ කියලා බුදුන් වහන්සේ කෙලිම මොග්ගරාජට දේශනා කරනවානේ. ඒ කෙලින්ම කියනවානේ මොග්ගරාජ ලෝකේ ශුන්‍යත බලව කියලා. ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මොග්ගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් උහච්ච ඒවම් මච්චු තරෝසිය. ඒවං ලෝකෝ අවේකත්තං මච්චු රාජාන පස්සති. මොග්ගරාජ හැම කල්ලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව. හිස් ලෙස බලව. ආත්ම අනුග්‍ය දෘෂ්ටිය මුලින් උපුටා දාවන. ඒ අත්තානු දිට්ඨින් උහච්ච ඒවම් මච්චු තරෝසිය. මේක නැවත ආයි තියෙන විදියක් නැහැ. ඒ මුලින් උපුටා දැමීම තුළින් මායාවෙන් එතරවන්නේ. ඒවන් ලෝකෝ අවේකත්තම් මච්චු රාජාන පස්සති. මේ ආකාරයට ලෝකයේ දෙස බලන තැනත්තාට මායානද ඇත්තටම මෙතන අච්චානු දිට්ඨින් උහච්ච මොග්ගරාජා සදා සතෝ කියනකොට මේක ලොකු තේරුමක් ඔබට තියෙනවා. ඇත්තටම ලෝකයේ ශුන්‍යස බලව කියන්නේ ලෝකේ මේ හිතේ මැවෙන්නේ හිතේ මේ දැන් බාහිර දෙයක් නැත්නම් ලෝකෙත් නැති වෙනවා. හැබැයි එතකොට ශුන්‍යතෝ ලෝකෝ අවේකත්සුන් මොග්ගරාජ සදා සතෝ සමකල්ලි ලෝකේ ශුන්‍යත බල අත්තානු දිට්ඨින් උවච්ච ඒවම් මච්චු තරෝසියා. ඒ කියන්නේ මේ සිත හැම මොහොතෙම ලෝකයේ දෙස බලනවා කියන්නේ මේ සිත දෙස බලනවා කියන එකමයි. ඇයි මේ සිත මේ මොහොතේම ශුන්‍ය වෙලා ඊගාව සිත එන්නේ ශුන්‍යතෝ ලෝකෝ ලෝකේ මැවෙන්නේ බාහිර දෙයක් හටගත්තොත් බාහිර දෙයක් සිතේ හටගත්තේ නැත්නම් ඒක බාහිර නෙමෙයි නම් හිතීම හටගෙන නිරුද්ධ වෙනවා නම් ශුන්‍යතය එන්නේ ශුන්‍යතෝ හැම කල්ලි ලෝකේ ශුන්‍යත බලව එළියේ මැවෙන ලෝකේ ශුන්‍ය ලෙස බලව ඒක තමයි මේ කියන්නේ එන එළියේ තියෙන හැම එකක්ම ශුන්‍යයි කියලා දකිනවා නම් එළිය කිසි දෙයක් හම්බ වෙන්නේ නැත්තම් ඒ අත්තානු දිට්ඨින් වුවච්ච මේ ආත්මීය අනුගේ දෘෂ්ටිය බිඳ වැටෙනවා ඒකයි මච්චු තරෝසියා කියන්නේ. ඒවා මච්චු තරෝසියා කියන්නේ අන්‍යයා. අන්‍යයාගේ බිඳ වැටෙනවා ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙනවා. ඇයි ආත්ම දෘෂ්ටියක් හිටින්නේ මෙතන විදියක් නැහැ. මේ බාහිර දෙයක් නැතුනොත් මෙතන දකින්න කෙනෙක් නැහැ. කෙනා නැති වෙනවා. ඉතින් සිත නැති වෙනවා. අන්න ආර්ය භූමිය ප්‍රවේශ වෙනවා. ඒවන් ලෝකං අවේකාන්තම් මච්චු රාජාන පස්සති අන්‍යයාට අර සම්මුතිය තුල කතා කරන මරණය පනවන්න බැරි වෙනවා. එයා මේෂණේ එක්ෂණික සිතක ඇතිවීම නැතිවීම දකින්න කෙනාට මරණය පනවන්න බෑ. මරණය සමතික්‍රමණය කරන අන්න අමරණීයත්වයටපත් වෙනවා. දැන් මේක දැන් ආර්ය භූමියට කරන දේශනාවේ අපි පෙන්නවා දැන් මේ බුද්ධත්වයට ලබන්නේ මේෂණයමයි සත්‍ය දකින්න කෙනා. එතකොට මේ මොහොතේ බුද්ධත්වයට ලබන්නේ මේෂණයමයි බුදුන් උපදින්නෙත් මේෂණයමයි බුද්ධක්ෂණේ දකින්නෙත් මේෂණයමයි. එතකොට ඉපදීම පිරිනුවම් පාන්නෙත් මේෂණයමයි. ඉපදීම බුදු වීම පිරිනුවම් පෑම තුනම සිද්ධ වෙන්නේ මේෂණයමයි. ඇයි මේක අකාලිකයි. මේ මොහොතේමයි මේ සියල්ලම. බුදුන් උපදින්නෙත් මේ මොහොතේමයි. බුදු වෙන්නෙත් මේ මොහොතේමයි. පිරිනුවම් පාන්නෙත් මේ මොහොතේමයි. මේ ක්ෂණික සිත දකින්න කෙනා. මේ ක්ෂණික සිත දැකලා විඳින කෙනා බුද්ධක්ෂණේ මේ මොහොතේම දැකලා ඉපදීම බුදු වීම පිරිනුවම් පාව තුනම වෙනවා. දැන් අපි සම්මුති ලෝකයේ වෙසක් දවස තෙමගුල සිහි කරනවා. ඇත්තටම තෙමගුල හැම මොහොතෙම සිහි කරන්න පුළුවන්. මේ සිතේ සත්‍ය දකින කෙනා ධර්මය අවබෝධ වුණු කෙනාට හැම මොහොතෙම තෙමගුල්. ඒ කෙනා හැම මොහොතෙම ඉන්නේ මගුල් සක්වල. මුල් සක්වලම ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ එයාට පීඨන භූමිය නැති වෙනවා. කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් භූමියෙන් මිදිලා තමයි ත්‍රිලෝකනාත වෙන්නේ. එතකොට කාම භූමිය තුන් භූමිය බුදුන් වහන්සේ බඹයක් පමණු ශරීරය තුල ඉන්නේ පනවන්නේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. දැන් ඔබ දහම් පාසලේ ඔය පිරිවෙන් වල ඔය පොත්වල එහෙම උගන්වනවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් මේ ඔක්කොම හිතේ තියෙන්නේ. මේ වෙනම කොහෙවත් තියෙන එකක් නෙමෙයි හිතේ තියෙන. හිතේ දකින්න ඕනේ. සෝමනස්ස සාගත සිත් තියෙන හිතේ, දෝමනස්ස සාගත සිත් තියෙන හිතේ, සිත් 54ක් කාම භූමිය හිතේ හදන්නේ. ඊට පස්සේ රූපාවචර සිත් කියලා ඒ රූපාවචර ධ්‍යාන සිත් ඒවා හදන්නේ හිතේමයි. ඊට පස්සේ අරූපාවචර ධ්‍යාන වලට ඒ සිත් හදන ඒව තියෙන්නේ හිතේමයි. හැබැයි මේ ධ්‍යාන කියලා 아무තෙන් එහෙමත් මේ වේදේ ඒවා නෙමෙයි. මේ සිතේ රූප සංඥාව ඔබට මේ සිත දකින්නකොට රූප සංඥාවක් තියෙන්නේ. ඇයි උපාදාය රූපේ නැසුරු කරන්නේ? ඔබ හිතේ ඉන්න බුදුන්ටනේ වඳින්නේ. හිතේනේ ඔබේ අම්මා ඉන්නේ. හිතේනේ ඔබේ දරුවා ඉන්නේ. බාහිර නෙමෙයිනේ.
දැන් හිතින් මිදෙනකොට ඒ කෙනා එතකොට මේ හිතේ රූප සංඥා නේද රූපාවචර මේ හිතේ තියෙන සිත් අරූපාවචර සිතුත් හිතේමයි තියෙනයි බාහිර දෙයක් හම්බ වෙන්නේ නැතකොට අරූපේ තියෙන හිතේනේ අරූපේට නෙන්නේ ඉතින් ඒකටම සමවැදුනොත් අරූපාවචර ධානයක් වෙනවා සමාපත්තියක් බවට පත් කරගත්තොත් නැත්තම් හිතින් මිදෙන්න පුළුවන් හැබැයි මේ හිත දැකීමින් එයා මිදි මිදි යන ගමන තුළ අරූපාවචර ධානයට හම්බ වෙනවා රූපාවචර ධානයත් එයාට හම්බ වෙනවා දැන් සමහර අය කියනවා දස සංයෝජනවල අපිට ඇහෙනවා භික්ෂුන් වහන්සේලාම මේ පොතෙන් නිවන් දකින්න යන අය අමාරුයි වැටෙනවා. එයා කියනවා මේකේ රූප ධානය හම්බ වෙන්නේ නැහැ අරූප ධානය නැහැ. ඒක නිසා දස සංයෝජනවල 10ක් නැහැ කියලා. අපි ඉතින් නම් කියන්නේ නැහැ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා. ඉතින් පොතෙන් නිවන් දකින්න බෑ කියලා අපි ඒ භික්ෂුන් වහන්සේලාට කියනවා. ඔබ තාම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. ඔබ තාම ප්‍රතිපදාවට ඇවිල්ලා නැහැ ප්‍රතිපදාව රකින්නේ නැහැ. ඔබ අර පොටිල වික්ෂිය වගේ තාම හිතනවා පොතේ අතරම අසරණ වෙනවා. අපි ඉතින් අනුකම්පා කරනවා. ඔබ හිතනවා පොතේ තියෙන කාරණාවෙන් ඉතින් බලනවා මේ ධානනේ මේව නැහැනේ නෑ ඔබ පටල වෙනවා ඒක නිසා පොතේ හැබැයි ඔබ ඉදිරිපත් කර සමහර කාරණා සමාජයට ඉතාම වැදගත් වෙනවා. ප්‍රසිද්ධිය එහෙම කියන එක හොඳයි. ඒ ඔබ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට එහෙම දේශනා කරන එක හොඳයි. නමුත් මේව පටලිලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයේ නැති නිසා වැටලිලා තියෙන්නේ. පොත අවුරුදු 30ක් විතර පොත්ම බලලා කියන එක නම් හරි. ඒක අපි පිළිගන්නවා. ඒ තියෙන අවබෝධයත් හරි. පොත ගැන තියෙන දැනුම හරි. නමුත් නිවන් දැකලා නැහැ. සෝවාන් වෙන විදියවත් දන්නේ නැති බවකුත් අපි දන්නවා. ඒක ඉදිරිපත් කරන ඒ කාරණා දිහා බැලුවම යම්කිසි විදිහක අපිට කියන්න ඒ කියන්නේ අපි දන්නවා දැනුමෙන් ඉන්නේ කියලා. ප්‍රත්‍යක්ෂතාවය තුල එහෙම කියන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන කෙනා දන්නවා මේ මෙතන අරූප මෙතන පදහ රූපය අසුරු කරන්න කියන දකින්න එයා ඒක ප්‍රත්‍යක්ෂතාවය තමයි දකින්නේ. දකින්න මේ සිතේ තමයි හැමදේම තියෙන්නේ කියලා දකින්න එතන සමාපත්තිය කරගන්න සමාපත්තියක ස්වභාවයක් මේකේ හිටිනවා සිත දකින්නකොට. ඒකයි පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙලා එතන පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට සද්ධා වීරිය සති සමාධි කියලා පෙන්වන්නේ ඒක. එතන සමාධියක් තියෙනවා. එතන රූපාවචර සමාධියක් තියෙනවා. නෑ කියන්නේ කොහොමද? තියෙනවා. ඒක ඔබට හම්බෙලා නෑ. මොකද ඔබට ප්‍රත්‍යක්ෂ නෑ. ඔබ පොත දිහා බලලා බණ කියන්නේ. පොත නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරගන්න. හිත දකින්න. ඔබ හැම මොහොතෙම හිත දකින්න. හිත දකින්න එක ලේසි නෑ. පොත් කොච්චර කියවුවත් එක මොහොතක් හිත දකින්න ගියොත් ඔබ අමාරු වෙන්න බපේ. ඒ තාක් ඔබ ඉන්නේ දුගති පරායනව. ඒකයි භයානකම තියෙන්නේ. ඉතින් අපි බොහොම සානුකම්පිතව ඒ තැන පෙන්නනවා මේක ප්‍රත්‍යක්ෂතාවය තුළ මේ දස සංයෝජන තියෙනවා. ප්‍රහීන වෙනවා. ඒක හම්බ වෙන්නේ මේ සිත දකින්න මිදෙනකොට. පණවන්න පුළුවන් තැන අපිට පේනවා. මෙන්න මෙතන සිත පේනවා කියන එක පේනවා. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂ නම් ඔබ හිත දකින්න මිදෙන තැන අපි පෙන්නනවා. මෙන්න මෙහෙම බලනකොට මෙන්න වෙනකොට මෙන්න මෙතන ඒ අරූපාවචර ධානයට එනවා. රැඳෙන්න පුළුවන්. එතන තියෙනවා තැන. එතන අහු වෙනවා. එතන සුඛේ තුලත් අහු වෙනවා, සැපේටත් අහු වෙනවා. ඒ තුල උතුරු සෝයක් තියෙනවා එතන. අන්න ලෝතුරු සෝය යා විදිනවා. විඳින නිසා එයා දන්නවා එතන අහු වෙනවා කියලා. එතනොත් එයාට පටිච්චසමුප්පාද ගන්න පස්සනාව එන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දකින්න බැරිව දස සංයෝජන වල රූප දස සංයෝජන ඒ ඕරම්භාගී සංයෝජන උද්දම්භාගී සංයෝජන වල ඔබ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා ගන්නවනේ. ඒකේ රූප රාග අරූප රාග තියෙනවා. ඒක තමයි ලෝතුරු සුවේ හිර වෙන තැන. ඊටසේ මාන උද්දච්ච අවිද්‍යාව ඒවත් බිඳවටලා ගියොත් තමයි මේ මාන උද්දච්ච වලටින් කඩාගෙන යන්න පුළුවන් කමක් තියෙන්නේ. හැබැයි ඒකට දැන් මේ හොඳට ධර්මයේ මේ ප්‍රත්‍යක්ෂ වෙන පැත්තෙන් ගියොත් මේක හොඳට තේරෙනවා. මේක පොත ඕනි පොතත් අවශ්‍යයි. හැබැයි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒක නිසා වැඩි කාලයක් යොදවන්න ඕනි. පොත 110ක් කළ 90ක් ප්‍රත්‍යක්ෂ පැත්ත යන. හැම මොහොතෙම හිත දකින්න ඕනේ. ඉතින් මේ අතරම අද සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා අඩුයි මේ සත්‍ය ධර්මයේ දේශනා කරන. ඉතින් බොහොම ටික දෙනයි. සමහරට එයාගේ කාලේ සම්පූර්ණයෙන්ම පොත්වලට යොමු වෙලා ඇති. ඉතින් ඒක නිසා වෙන්නේ නැති. නමුත් මම හිතනවා පුළුවන් තරම් ඉක්මනට ප්‍රත්‍යක්ෂ පැත්තට හැරුණොත් සුගතියකට හේතු තියෙනවා. ධර්මයේ මේ හොඳට අවබෝධ වුණු කෙනෙකුටම තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න ලේසි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ප්‍රත්‍යක්ෂතාවයට ඇතුළට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂතාවය පැත්තෙන් කෙනෙක් හරියට කටයුතු කරගෙන යනවා නම් ඒ කෙනාට ධර්මය හම්බ වෙනවා. ධර්මයේ ප්‍රත්‍යක්ෂ හිත තුලයි තියෙන්නේ. හිතෙන් මිදෙන මගයි තියෙන්නේ.
ඒ තුලයි නිවන් මඟ තියෙන්නේ. දැන් අපි පෙන්නවා ඔබට මේ ත්‍රිලෝකනාථ පෙන්නවා. අපි එතකොට පෙන්නවා මේ ඉපදීම බුදු වීම පිරිනුවම් පෑම බුද්ධ මේ සිත ඇතුලේ උපදින හැටි. අපි එතකොට පෙන්නවා ඔබට ඒක තෙමගුල එතකොට ඇත්ත ඒක වෙසක් කියලා දවසක් දාලා අපි සංස්කෘතිය තුල එහෙම සමුරුවට කමන්නේ. ඒක මොකද සමාජයේ හැමෝටම මේක අවබෝධ කරගන්න හැකියාව ලැබිලා නැති නිසා මේ ගිය දශක සියවස් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ යුග ටික එහෙම හරි ගත කරපේක ලොකු දෙයක්. දිනයක් දාගෙන සමහරලා ඒ විදිහට හරි සංස්කෘතිය තුළ රැකගෙන මේ ධර්මය ආපේක ලොකු දෙයක්. ඉතින් ඒ තුළ අපිට සත්‍ය වුණාට ඔබ හොයාගන්න, සත්‍ය අවබෝධ කරගන්න මේ ආර්යවරුන්ගේ කාලේ තියෙන්නේ. ඉතින් ආර්යවරුන්ට සත්‍ය අවබෝධ වෙනවා. ඒක බොරුවක් වෙන්නේ නැහැ. මේ ක්ෂණික සිත් දැකලා මිදෙන එක දකින්න කෙනාට මේ අත්‍තරම මේ ඉපදී බුදුන් පිරිනම කියන තෙමගුල හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි බුදුන් දැක නිවන් දකින්න එකම තමයි මේ තියෙන්නේ. හැබැයි ඒකත් එක්කම ඒ කෙනාට හම්බ වෙන ලෞතුරුසය. ඉතින් ඒක සදා අමරණීයත්වයේ ලෞතුරුසය මේ සේරම එකට හම්බ වෙන එකක්. හැබැයි නිවන නෙමෙයි. ඒකත් අපි කියනවා මේ නිවන කියන්නේ තමාගේ සිතින් මිදෙන එක. නමුත් මෙතන මේ රූපරාග පැත්ත තමයි මේ ලෞතුරුසයේ තියෙන්නේ. නමුත් ඒ හරහා තමයි ඒක නෑ. ඒ හරහාම තමයි නිවනක් තියෙන්නේ. ඒකිනුත් මිදිලා යන්න ඕනේ. ඒ කියන්නේ මෙලොවනිත් මිදිලා එළවනිත් මිදුණු කෙනයි නිවන් දකින්නේ. නැවත මෙලොවම වාසය කරනවා. ඒ කතාව නම් හරි. ඒක තමයි සිද්ධ වෙන්නේ. දෙලොවින්ම මිදිලා තමයි අතරම මේ නිවන් දකින්නේ. ඉතින් මගුල් සක්වල කියන එකත් හරි. මොකද හේතුව මේ සක්වලට ඒ කියන්නේ සබහාදහමට අයිති වෙනවා කියන්නේ මේ සිත ක්‍රියාසිත බවට ශුන්‍යතාවයට නෙන්නේ. ශුන්‍යතාවය තුළනේ නිබ්බිදාන්ති විරාගාන්ති ඒක යනවානේ. නිබ්බිදාන්ති විරාගාන්ති පටිනිස්සග්ගාන ඒක යන්නේ ශුන්‍යතාවය තුළයි මාර්ගය තියෙන්නේ. ඉතින් එතනට එන්නත් බැරුව ඉන්නවා සමාජය. හැබැයි එතනින් පස්සෙත් තියෙනවා මාර්ගයේ ශුන්‍යතාවය තුළ. ඒකට කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක සබහාදහමේ න්‍යායට යන්නේ ඒකයි මගුල් සක්වල කියලා කියන්නේ. නැත්නම් එතනදී හදිසිය ශරීරය පොළවට පස් වුණොත් ආයු කාලේ අවසන් වුණොත් මගුල් සක්වල තමයි යා ඉන්නේ. ඒ කියන්නේ යා ලෞතර සෝය තුල ඉන්නේ. ඒ කියන්නේ ඒ සාන්ත ප්‍රණීත නිවන් සෝය නිවන අතරම සාන්ත ප්‍රණීත සෝයක් එතන තියෙනවා. නමුත් නිවන නෙමෙයි. ඉතින් නිවන කියලා එතන මේ අපි කතා කරනවා මේ ටික දිගටම මොකද මෙතන තියෙන්නේ ලෝකෝත්තර සිත්. එතකොට ලෝකෝත්තර ඵලසිත වල තමයි යා පිහිටන්නේ. එතකොට අනිවාර්යෙන් සුගති පරායන වෙනවා. අනිවාර්යෙන් සුද්ධාවාස තමයි ඉතුරු වෙන්නේ. සුද්ධාවාස කියන අපි මේ ඔක්කොම සිතින් පනවන්නේ. මොකද මේ සිත ඇතුලෙන් මේ 31 ලෝක ධාතුව දකින්න ඕනි. ඒ කෙනාටයි මේ සේරම එකට පේන්න ගන්නවා. එකක් දෙකක් පේලා නවතින්නේ නැහැ. ඔක්කොම එකට ප්‍රත්‍යක්ෂතාවය තුලයි පේන්න ගන්න. බොරුවට ඒක මේ පොත්වලින් හොයන්න බෑ. පොත්වල තියෙන විදිය දැක්කොත් ඔබ පුදුම හිතේ. දැන් ඔය කියන ඒවත් පුදුම හිතෙනානේ. දැන් සුද්ධෝදන දැන් සුද්ධාත්මේ බවට පත් වෙනවා. ඒ කියන්නේ සුද්ධාවාස වල තමයි උප්පත්ති ලබන්නේ. එතකොට මේ දිව්‍ය ස්වභාවයත් හිත ඇතුළෙමයි තියෙන්නේ. හිත ඇතුළෙමයි තියෙන්නේ. හිත ඇතුළෙමයි දැන් මේ කතා කරන බ්‍රහ්ම ස්වභාව සේරම හිත ඇතුළේ තියෙන්නේ. ඒ හිත තුලින් මේක පෙන්වන්න හැකියාවක් ප්‍රත්‍යක්ෂතාවය තුල තියෙන්න ඕනේ කෙනෙකුට. නැත්තම් යා මග මේ සිත දකිමින් මිදෙන මග කියන හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ මේ පොත් ලියනකොට මේ හැම කෙනෙක්ම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරලා ලිව්වනම් මේක මීට වඩා වෙනස් වෙනවා මේ ලියලා තියෙන ඒවා. හැබැයි මේ 31 ලෝක ධාතුව ඔබ හිතනවාද එළිය කියලා? ඊගාව ප්‍රශ්නේ. අද ඔබට අලුත් විවරණයක් ඒක තුල අපි මේ ආර්ය භූමියේ ඉන්න අයට අපි ඉදිරිපත් කරන්න ඉන්නේ. හතරම මේ 31 ලෝක ධාතුව සිත තුලයි තියෙන්නේ. සිතෙන් මිදෙන මඟ. දැන් එතකොට ඔබ බලයි එහෙනම් සත්ත්ව සූර්යග්‍රම සූත්‍රයේ මේ ලෝක විනාශයක් ගැන කියන්නේ. ඔව්. ඒ ගැන තමයි කතා කරන්න ඕනේ. බාවාරි බ්‍රාහ්මණයාට එන ප්‍රශ්නේ බලන්න මේ හිස හත් කඩකට බලන්නේ. හිස් මුදුන මොකද්ද හත් කඩකට පැලනවා කියන්නේ මොකද්ද? ඒ කරන සාපේනේ. බාවාරි බ්‍රාහ්මණයා දන්නේ නැහනේ. ඊට පස්සේ ගෝලියෝ ටික යනවනේ ඔය මොගරාජත් එයින් එක්කෙනෙන්නේ ගෝලෙන්ගේ. ගෝලියෝ 10 දෙනාගේ එක්කෙනෙක්. අන්තිම එක්කෙනානේ මොගරාජ. එතකොට බුදුන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ තමයි හිස් මුදුන මොකද්ද හත් කඩකට පැලනවා කියන්නේ මොකද්ද? අපි සූත්‍රේ නොකිය මේ කෙටියෙන් ඒ පණිවිඩය කියන්නේ. එතකොට හිස් මුදුන කියන්නේ අවිද්‍යාව. බුදුන් වහන්සේ කියන හිස් මුදුන කියන්නේ අවිද්‍යාව. හත් කඩකට පැලනවා කියන්නේ සප්තපොජ්ජංග. සප්තපොජ්ජංග වැඩිම තුලින් අවිද්‍යාව නැමැති හිස් මුදුන හත් කඩකට පැලලා නිවන් දකින්නවා කියන එකයි කියන්නේ. ආත්මය අනුව ගිය තණ්හාව නැති වෙනවා. අර දිට්ඨින්ත කියන වචනේ එතන කියන්නේ.
ඒ ආත්මය අනුව ගිය ඒ ආත්මය අනුව ගිය සිතුවිල්ල එන්නේ එක්ෂණික මේ මොහොතේ දකින සිත බාහිර ඇත්ත වුණොත් තමයි එතන ආත්මය අනුව ගිය දෘෂ්ටියට කොටු වෙන්නේ. ඒතර ආත්මය අනුව ගිය දෘෂ්ටිය විඳ වැටෙනවා කියන්නේ එතකොට මේ මොගරාජට දේශනා කරන්නේ එතන තමයි මේ ආත්මය අනුව ගිය දෘෂ්ටිය විඳ වැටෙනවා කියන තැන දිට්ඨිංච ඌහච්ච කියලා අර මොකක්ද කියන්නේ මොගරාජ සූත්‍රය තුළ ශුඤ්ඤතෝ ලෝකෝ අවේකස්ස මොගරාජ සදා සතෝ අත්තානු දිට්ඨිං ඌහච්ච ඒවම් මච්චු තරෝසියා ශුඤ්ඤතෝ ලෝකං අවේකස්සු මොගරාජ සදා සතෝ අත්තානු දිට්ඨිං ඌහච්ච ඒවම් මච්චු තරෝසියා ආත්මීය අනුගේ දෘෂ්ටිය විඳ වැටෙනවා. ඒකයි අර හිස්මුදුන අවිද්‍යාව හිස්මුදුන ඒක සප්ත බොජ්ජංග මේ සතිය වැඩිම තුළ බොජ්ජංගේ වැඩිම තුළ ආත්මීය අනුගේ දෘෂ්ටිය විඳ වැටෙනවා කියන එක තමයි ඒකම තමයි මොගරාජට දෙන උත්තරේ අත්තානු දිට්ඨිං ඌහච්ච ඒවම් මච්චු තරෝසියා කියන්නේ ආත්මීය අනුගේ දෘෂ්ටිය විඳ වැටෙනවා. අන්න පුජ්‍යල භාවයේ විඳ වැටෙනවා. අන්න ඒවල් ලෝකෝ ආවේකංසු මච්චු රාජා නපස්සති අන්න මාරයා මරණයක් එයාට හම්බ වෙන්නේ මේ සත්‍ය මේ ෂණික එක්ෂණික සිත යටගෙන නැති වෙන තැන දකිනවා. ඉතින් ඒක තමයි මේ ඒ බාවාරි බ්‍රහ්මණයාගේ ප්‍රශ්නෙට තමයි ඒ හිස්ස මුදුන මොකද්ද අත්කඩකට පැනලා මොකද්ද කියන්නේ. දැන් ඒකම තමයි සප්ත සූර්යගම සූත්‍රයේ තියෙන්නේ. ඒක අපි ඔබට කියන්න හිතුවා. සප්ත සූර්යගම සූත්‍රයේ සූර්ය 7ක් තරම් රශ්මිය වැඩි වෙලානේ මේ කියන්නේ ලෝක විනාශය. දැන් අපි ලෝක විනාශයනේ අපි සම්මුතිය තුළ ලෝක විනාශයවම කතා කරනවා. ඇයි දැන් පොතේ ලියලා තියෙන්නේ තේරුමේමනේ. සූත්‍රේ වරදක් නැහැ. තේරුමේ තමයි මේ එකක් මවලා තියෙන්නේ. නමුත් ඒකේ ගැළපුවොත් එහෙම සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට මේක ගැළපව ගන්න හැකියාව තියෙනවා මේ සිත ඇතුලේ 31 ලෝක ධාතුවට. හැබැයි එයා බාහිරින් දැක්කොත් එයා දකින්නේ ලෝකයේ රශ්මිය 7 ගුණයක් වැඩි වෙලා ලෝකේ විනාශ වෙලා යන කතා. නමුත් ඒක එතනට කොහොමද ගැලපෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. ලෝක විශේෂ, සත්ත්ව විශේෂ, බුද්ධ විශේෂ, කර්ම විශේෂ අචින්තයි කියලායි බුදුහාමුදුරුවෝ කිව්වේ. මේක සම්මුතිය තුළ කතා කරන්න බැරි නිසා. සම්මුතිය තුළ කතා කරන එක නෙමෙයි ලෝකෝත්තර භූමියට එන්නේ. ලෞකික භූමියේ යමක් කියයිද ලෝකෝත්තර භූමියේ ඒක අසත්‍යයක් කියලා බුදුන් වහන්සේ වාත සූත්‍රයේ දේශනා කරනවා. ලෞකික භූමියේ ඒ කියන්නේ පෘථග්ජන භූමියේ සම්මුති ලෝකයේ යමක් කියයිද ලෝකෝත්තර භූමියට ඒක අසත්‍යයක් වෙනවා. ඒක තමයි ධර්මයේ න්‍යාය. ඒක නිසාමයි ලෝක විශේෂ, බුද්ධ විශේෂ, කම්ම විශේෂ මේ සත්ව විශේෂ අචින්තයි කියලා බුදුන් වහන්සේ ඒ දේශනා කරන්නේ. එතකොට මේ දැන් මේ මෙහෙම දේශනා කරන්නේ ඇයි? බුද්ධ විශේෂ දැන් මැටි රූපයක බුදුන් ඉන්නවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඇත්තම එක නෙමෙයි. සිත තුළ බුද්ධක්ෂණයේ තියෙන. සිතුවිලි වලින් මිදුණු තන බුද්ධක්ෂණේ. දැන් ඒක ওই විශේෂ අචින්තයිනේ. එතකොට ඇයි ඒක සම්මුතිය තුළ කතා කරන්නේ නැහැනේ? ඊගා එක තමයි කම්ම විශේෂ. දැන් බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත කෙනාට විතරයිනේ කර්මයේ පරිසම් දෙන්නේ. අයි බාහිර දෙයක් නැහැනේ ලෝකෝත්තර භූමිය. ඒ කර්ම විශේෂ අචින්තයි. ඒකත් කතා කරන්න බෑ දෙපැත්තට වෙනස් වෙනවා. ඊගා එක තමයි ලෝක විශේෂ. බුදුන් වහන්සේ ලෝකය කියලා පනවන්නේ සලායතන ලෝකේ නම් ඇස ලෝකයයි කන ලෝකයයි එතකොට රූපේ ශබ්ද ලෝකයයි රස ලෝකයයි රූප ලෝකයයි. දැන් එතකොට ඇස කන දිවනාසයෙන් නම් ආයතන සලායතන ලෝකෝ නාක් ඒක ලෝකෝත්තර භූමිය. හැබැයි ලෞකික භූමියේ මේ පේන්නේ ලෝකේ. සම්මුතිය තුළ කතා ගන්න මේ පේන්නේ ලෝකේ. දවක ඇත්තද? නෑනේ. පරම සත්‍ය එනකොට ඒකයි ආර්ය භූමිය එනකොට මේක බොරුවක් වෙනවා. එතකොට ලෝකය කියලා ආර්ය භූමිය කියන්නේ මේ ආයතන වලින් මැවෙන ලෝකේ මැවෙන එකක් මිසක් එහෙම ලෝකයක් නැහැ. ලෝකේ බොරුවක් වෙනවා. අතර කර්ම විශේෂ බොරුවක් වෙනවා. ලෝක විශේෂ බොරුවක් වෙනවා. එතකොට බුද්ධ විශේෂ කියලා මේ මිනිස්සු සම්මුතිය තුල කතා කරන දේ ඒක සත්‍ය දකින්න කෙනාටම තමයි දන්නේ ඒක නෙමෙයි කියලා සත්‍ය. ඒකම තමයි සත්‍ය විශේෂ. දැන් එතකොට මේ ඉපදුණු දවසේ ඉඳලා මරණකම් ඉන්න සතෙක් ඉන්නවා. එහෙම එකක් නැහැ. අත්තානු දිට්ඨින් ඌවච්ච මොගරාජ සදාසත් අත්තානු දිට්ඨින් ඌවච්ච කියන්නේ ආත්මය අනුගේ දෘෂ්ටිය බිඳ වැටෙනවා මේ සත්‍ය දකින්නකොට. එක්ෂණික සිතේ හටගෙන මරන දන්නකොට අත්තානු දිට්ඨින් ඌවච්ච ඒවම් මච්චු තරෝසිය. එතනට තමයි යන්නේ.
එතකොට දැන් මෙන්න මෙතනින් අපි එමු දැන් ලෝක විනාශයේ සප්ත සූර්යග්‍රම සූත්‍රයට. දැන් මේකේ විග්‍රහයට විවේදාකාර වූ දේවල් කියන්න පුළුවන් හැමෝටම. හැබැයි අපි නැවත වරක් කියනවා ඔබ දැන් මේ දේශනේ වහලා දාන්න ඔබට ගැටලුවක් නැහැ. ඒකට හේතුව තමයි මේ ආර්ය භූමියට විතරයි ගැලපෙන්නේ. ආර්ය වරුන්ට විතරයි මේ පරම සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අනිත් අයට දන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලාවත් දන්නේ නැහැ. දැන් ආර්ය භූමියේදී සප්ත සූර්යග්‍රම සූත්‍රයේ පෙන්නනවානේ. හත්වරක් ගින්නෙන් ආබස්සර බඹලොවින් පහළ දක්වා විනාශ වෙනවා කියලා. ඒතර ලෝක විනාශය වෙන විදි හතරක් තුනක් පෙන්නනවා. ජලයෙන්, ගින්නෙන්, සුළඟෙන්. හරිනේ. එතකොට ඔන්න බලන්න ලෝක විනාශය හත්වරක් ගින්නෙන් ආබස්සර බඹලොවින් පහළ විනාශ වෙනවා කියන්නේ දැන් ඔබට හොඳ දැනුමක් තිබ්බොත් විතරයි ඔබ මේක හොඳට ගලප ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ආබස්සරේ කොහෙද තියෙන්නේ? දැන් ඔබ දන්නවද ආබස්සරේ තියෙන්නේ කොහෙද කියලා? ආබස්සරේ තියෙන්නේ ද්විතීක ධානවල. ඔබ දිව්‍ය ලෝක 6යි කාම භූමියේ ඔබ දන්නවනේ. කාම භූමියේ තියෙන්නේ සදෙව්ලොව, මනුස්සලොව, සතර අපාය. ඒතකොට දිව්‍ය ලෝකයි. එතකොට මේ සිත ඇතුලේ අපි මේ පස්සේ පෙන්නන්න මේ එකින් එක දැන් ඔබට අපි ලිහනවනේ කොහොමත් මේ ටික. හරි ඊගාවට බලන්නකෝ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් හිත ඇතුලෙන් පෙන්නනවනේ. ඊට පස්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් හිත ඇතුලෙන් පෙන්නනවනේ. ඒවැ තියෙන්නේ විඥානං ආයතනය, අකිඤ්ඤායතනේ, නසන්න නාසඤ්ඤායතන, ආකාසඤ්ඤායතන සිත ඇතුලේ තියෙන්නේ. ඔබට මේ සිත ඇතුලේ මේ ලෝක ටික පේන්න තියෙනවා. අපි දැන් අපි පෙන්නනම් ඒක ටිකෙන් ටික. ඊට පස්සේ රූපාවචර ලෝක 16ක් පෙන්නනවනේ. එතකොට රූපාවචර ලෝක 16 ලෞකික රූප දැන් ධානයි ලෝකෝත්තර ධානයි මේක පටලව ගන්න එපා. මේ හැම එකකම තියෙනවා දෙපැත්තක්. පංච නීවරණයත් 5ක් නෙමෙයි 10ක් බුදුන් වහන්සේ පෙන්නනවා. බොජ්ජංග 7ක් නෙමෙයි 14ක් පෙන්නනවා. හැම එකම දෙපැත්තට පෙන්නනවා ලෝකෝත්තර ලෞකික. ලෞකික එක පිරිහෙනවා ලෝකෝත්තර එක පිරිහෙන්නේ නැහැ. ඕම් පෙන්නනවා. හැම මේ සංකතය තුල ඒ කියන්නේ හට ගන්න සේරම හේතු නිසා හට ගන්න දේ හේතු නැතිකොට නැති වෙනවා. ඒ කියන්නේ පිරිහෙනවා ලෞකික ධානය. ලෞකික ධානය ලෞකික පැත්තේ බාහිර දෙයක් අල්ලගෙන හදාගන්න සේරම අන්ත එක තියෙන්නේ. අන්ත දෙකෙන් මිදිලා නැහැ. අන්ත ඇතුලේ තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවල අයිති නැහැ. මාර්ගයේ නෙමෙයි. ධර්මයේ මාර්ගයේ පැත්තේ නෙමෙයි. එතකොට මේ කියනවා ඊටාම ගැඹුරුයි. ලෝකෝත්තර අවබෝධයක් තියෙන කෙනෙක් කාර්ය භූමියේ කෙනෙකුට හොඳට දැන් මේ ටික තේරෙයි. එතකොට ප්‍රථම ධ්‍යාන ඔබ දන්නවා විතක්ක ਵਿਚාර සංසිඳන. දැන් ඔබ දන්නවා විතක්ක ਵਿਚාර පිසුක ඒකාග්‍රතාව මේවා තමයි ධ්‍යාන පෙන්වන්නේ. එතකොට ධ්‍යාන ලක්ෂණ කියලා පෙන්වන්නේ. එතකොට ඔබ බැලුවොත් ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. දැන් විතක්ක ਵਿਚාර දැන් ඔබ බැලුවොත් එහෙම දැන් ද්විතීක ධ්‍යාන පැත්තට එනවා. එතකොට ඔබ ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳන තැන, ඒ වගේම වේදනා සංඥා සංසිඳන තැන, ඒ වගේම වචනේ සංසිඳන තැන බුදුන් අර ධම්මදින්නා උපාසක තෙරණියට උපාසකට දේශනා කරන ධම්මදින්නා දේශනා කරන දේශනාවේ ආස්වාස සෑම වචනයක් යටින්ම විතක්ක ਵਿਚාර තියෙනවා කියන විතක්ක ਵਿਚාර මූලයේ කරගෙනයි අනුශය කරගෙනයි වචනේ එන්නේ. ආස්වාස ප්‍රස්වාස වචී සංඛාරය කියන්නේ ඇති වෙන්නේ. කාය සංඛාරය ඇති වෙන්නේ ආස්වාස ප්‍රස්වාස මූලයේ කරගෙනයි අනුශය තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස කාය සංඛාර. එතකොට මනෝ සංඛාර අනුශය තියෙන්නේ. එතකොට වේදනා සංඥා. එතකොට දැන් මෙතන ලෝක ටික පෙන්නකොට ඔබට දැන් මේ ටික ආයි ගලප ගන්න ඕනි. එතකොට වචී සංඛාර වලට එතකොට එන්නේ ඔය විතක්ක ਵਿਚාර සංසිඳන තැන. එතකොට ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන. එතකොට තෘතීක ධ්‍යාන පැත්තට එන්නේ. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳන ටිකනේ ඒ ගිහිල්ලා ප්‍රීතිසුඛ එනවනේ. එතකොට තෘතීක ධ්‍යාන පැත්තට එන්නේ අර වචී සංඛාර සංසිඳන තැන. එහෙම නැත්නම් නෑ කාය සංඛාර සංසිඳන තැන. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස සංසිඳන තැන. හැබැයි චතුර් ධ්‍යානෙට එනකොට එන්නේ වේදනා සංඥා අනුශය සංසිඳන තැන. ඒ කියන්නේ
මනෝ සංඛාර සංසිඳන තැන. දැන් මේ ටික හොඳට ගලපණු කෙනෙකුට තමයි තේරෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යාන මේ ඒ කාලේ ඔය බ්‍රාහ්මණයින් දාපු නම් ටිකම තමයි බුදුන් වහන්සේ ඒ විදිහටම පාවිච්චි කරන්නේ. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ. එතකොට ප්‍රථම ධ්‍යානයේ මේ සිත ඇතුලෙන් මේ පෙන්වන්නේ මේ හැම එකම. එතකොට උපදින තැන්. එතකොට ඊගාවට පෙන්වන ද්විතික ධ්‍යානෙන් උපදින දැන් පරිත්තාභය, අපමානාභය, ආභස්සරේ. එතකොට දැන් මේ ආභස්සරයෙන් පහළ යාට අර හත්වරක් ගින්නෙන් ආභස්සර බඹලෝයින් පහළ විනාශ වෙනවා කියන්නේ මොකද්ද මේ කියන හත්වරක් ගින්නෙන් විනාශ වෙනවා කියන්නේ. මේ ගිනි ගන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර සංසිඳනකොට හත්වරක් ගිනි ගන්නවා කියන්නේ සප්ත බොච්චංග. මෙන්න මේ වැඩිම තුලයි මේක සිද්ධ වෙන්නේ. එතකොට විතක්ක ਵਿਚාරය සංසිඳෙන්නේ. එතකොට ඒව සංසිඳනකොට මොකද වෙන්නේ? වචනේ සංසිඳෙනවා. එතකොට ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන වල උපදින්නේ ඔන්න ඔය මට්ටම් වල හිත පිහිටවල ඉන්න කෙනානේ. එතකොට ඒ කෙනා මේ කම්සප අත්හැරලා මේ නෙක්ඛම්මේ හිත තියලා දැන් මෙයා කාමච්ඡන්දයක් මෙයාගේ නැති වෙන දැන් මෙයාගේ ස්වභාවය වෙනස් කම්සප අත්හැරලානේ තියෙන්නේ. කාමච්ඡන්දේ මෙයා තුනී කරගෙන යන්නේ. එතකොට මේ සුකුම සත්‍ය සංඥාවක් මෙතන උපදිනවානේ. සුකුම සත්‍ය සංඥාව කියන්නේ ওই වචනෙටනේ එන්නේ. එතකොට මේක ඇතුලේ තව ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ සුකුම සත්‍ය සංඥාව කියන විවේකද ප්‍රීති සුකුම සත්‍ය සංඥාවනේ මෙතනට එන්නේ. එතකොට මේ සංඥාව හොඳට බලන්න පොට්ටපාද සූත්‍රයේ මේ ඔක්කොම ගලපලා ගන්න ඕනි. ඒතර බුදුන් වහන්සේම පැහැදිලි කරන තැනින් තමයි අපිත් මේ පෙන්නන්නේ. මේක සිත ඇතුලේ තියෙන්නේ. මේ ආභස්සරයේ පල්ලෙහා මේ සත්වරක් ගින්නෙන් ආභස්සර බඹලොවින් පහළ විනාශ වෙනවා කියන්නේ ලෝක විනාශේ මේ නිවන් දකින්න මග තුල මේ ලෝක ටික විනාශ වෙන්නේ. මේ විතක්ක ਵਿਚාර විනාශ වෙන්නේ. සිත ඇතුලේ අපි කිව්වේ කම්පන චංචල මේ දැනෙන්න ගන්නවා කියලා. දැන් ඔබ මේ දහව ගොඩක් වෙලාට අපි කරලා තියෙන භාවනා නිසා අපිට මේ ගොඩක් දැන් අර කලින් මුලින් අපි පුරුදු කරපු නිසා අපිට මේක දන්නේ. සමාධිමත් සිතට මේ ධ්‍යාන මට්ටම වලට එනකොට මේ සිතේ කම්පන චංචන ස්වභාවයකටම එනවා. මේ විතක්ක ਵਿਚාර ඒවා සංසිඳිලා ගිහිල්ලා මේ තැම්පත් වෙනකොට මේ ලෝකේ විනාශ වෙනවා. මේ සත්වරක් ගින්නෙන් ආභස්සර බඹලොවින් පහළ විනාශ වෙනවා කියන්නේ ඇයි නැත්තම්? දැන් ඔබම මට කියන්න සූර්යයා දැන් ඕක වොන බලන්න බාහිරට ගැලපුවාම වර්ධින හැටි. දැන් සූර්යාගේ රශ්මිය වැඩි වෙලා නම් මේ පෘථුවිය විනාශ වෙන එකක් නම් මේ කියන්නේ. එතකොට හත්වරක් ගින්නෙන් ආභස්සර බඹලොවින් පහළ විනාශ වෙනවා කිව්වම මේ ගින්නෙන් විනාශ වෙනවා. දැන් හරියට සූර්යාගේ රශ්මිය වැඩි වෙලා තියෙන්නේ. දැන් ඔබ ඊගාව එක හිතලා බලන්නකෝ. දැන් 8 වෙනි වතාවේ මොකද වෙන්නේ? දැන් සප්ත සූර්යග්‍රහ සූත්‍රය තමයි මේ කියන්නේ. ඊට පස්සේ 8 වෙනි වතාවේ ජලයෙන්. දැන් ඔක්කොම අලු වෙලා සේරම ගියාට පස්සේ කොහෙන්ද ජලය එන්නේ? දැන් තේරෙනවද මේ කතාව බාහිරට ගලපලා අවුල් කරගෙන තියෙනවා කියලා? නෑ, සප්ත සූර්යග්‍රහ සූත්‍රයේ හිත ඇතුලෙන් මේ නිවන් දකින්න මගයි තියෙන්නේ. මෙන්න බලන්න 8 වන වතාව ජලයෙන් සුබකින්නක බඹලොවින් පහළ විනාශ වෙනවා කියන්නේ කොහොමද? එතකොට ඔබ සුබකින්නකේ කියන්නේ කොහෙද? එතකොට ඔබ බලන්න මේ දැන් බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ, පරිත්තාභය, අපමානාභය, ආභස්සරේ. එතකොට මේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන. එතකොට ප්‍රථම ධ්‍යාන 3 බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ. එතකොට ද්විතීක ධ්‍යාන වලින් උපදින දැන් කියනෝනේ රූපාවචර බ්‍රහ්ම ලෝක ටික මේ ලෞකික බ්‍රහ්ම ලෝකනේ. එතකොට පරිත්තාභය, අපමානාභය, ආභස්සරේ. ඉතින් මේ වචනේ තියෙනවා මේ තේරුම. මේ පාළි වුණත් මේ වචනේ ඔබට යන්තම් හරි තේරෙනවා. බ්‍රහ්ම කියන එක හරියි. බ්‍රහ්ම ස්වභාවය මනුෂ්‍ය ස්වභාවය නෙමෙයි. මෙතන ඒ බ්‍රහ්ම ස්වභාවය තියෙන්නේ. බ්‍රාහ්මණයන්ගේ ස්වභාවය තමයි මේ බ්‍රහ්ම ස්වභාවය මෙතන තියෙනවා. හරි, මේ කම්සපයෙන් මිදෙනකොට එන ස්වභාවය. ඊට පස්සේ මෙතන පරිත්තාභය, අපමානාභය කියනකොට අපමාන කියනකොට මේ වචනවල තියෙනවා තේරුමක්. ඒ වගේම තමයි ආභස්සරය කියනකොට මේක මෙතනින් තමයි ඊට පස්සේ බලන්න ත්‍රිතීක ධ්‍යානයෙන් මරණ කෙනෙක් කොහොමද උපදින්නේ? පරිත්ත සුභේ, අපමාන සුභේ, සුභකින්නකේ. එතකොට පරිත්ත සුභේ දැන් බලන්න පරිත්තාභේ පරිත්ත සුභේ වෙනවා. දැන් මේ ප්‍රීති සුඛ සුකුම මේ සංසිඳන පැත්තනේ මේ පෙන්නන්නේ.
ප්‍රීති සුඛ සුඛමනේ. දැන් විතක්ක ਵਿਚාර ප්‍රීති සංසිඳනවා සුඛ. ඒ පැත්තට එනවා. දැන් මේ අවිලා කාය සංසිඳනවා. අනිත් පැත්තට එනවා සිත සංසිඳන. ප්‍රීති සුඛ සුඛම. යන ගමන තමයි මේ පරිත්තාභය පරිත්ත සුභය වෙනවා. අපමානාභය අපමාන සුභ වෙනවා. ඉතින් මේ පොඩ්ඩක් දැනෙන එක අපමානයේ වලට පදන පොඩ්ඩක් මෛත්‍රී කරන එක හැමෝටම මෛත්‍රී කරනවා වගේ මේක ඔබට තේරෙන්නේ නැද්ද? උපමාවෙන් තමයි මේක පෙන්වන්නේ. එතකොට පරිත්තාභය පරිත්ත සුභේ අපමානාභය අපමාන සුභේ. එතකොට ආබස්සරේ සුභකින්නකේ වෙනවා. එතකොට මේ ත්‍රිතික ධ්‍යාන. එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන විතක්ක ਵਿਚාර සංසිඳන ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට තෘතික ධ්‍යාන වලට සුඛ ඒකාග්‍රතා. ඒකනේ මේ කියන්නේ පරිත්ත සුභේ සුඛ ඒකාග්‍රතා. අපමාන සුභේ. ඊට පස්සේ කියන්නේ සුභ කියන්නේ ඔක්කොම සුඛ ඒකාග්‍රතා. ඉතින් මේ සිත ඇතුලේ පෙන්නන තෘතික ධ්‍යාන. ඒතකොට සිත ඇතුලේ තියෙන්නේ. දැන් මේ නිවන් දකින්න කෙනාගේ මේ සප්ත බොජ්ජංගනේ මේ හතරක් ගින්නෙන් ආබස්සරේ බබලොවින් පහළ විනාශ වෙනවා කියනවා. ඒතකොට හරි. හරි ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන මේ එන පරිත්ත මේ දැන් මේ ඔක්කොම තව ටිකක් ඇතුළට රින්ගන්න ඕනේ. පරිත්ත බ්‍රහ්ම පාරසජ්ජ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ පරිත්තාභය අපමානාභය අපමාන ආබස්සරේ දක්වා විනාශ වෙනවා. ඊට පස්සේ කියනවා අටවන වතාව ජලයෙන් සුබ කින්නක බඹලෝ. එතන ජලය කියන්නේ සිසිල් වෙනවා. අන්න ගින්න නිවිලා සිසිල් වෙනවා. ඔබට තාම තේරුන්නේ නැහනේ. අවිතක් ਵਿਚාර ගින්නක් තියෙනවා. ඔබ දැන් සිත නිවෙන විදිය මේ ධ්‍යානවල ගිය කෙනෙක්ට විතරයි මේක තේරෙන්නේ. සිත ගින්න නිවිල වෙලා මේ සිත සීල් වෙන එකක් එතන සිද්ධ වෙන එක දැනෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් ඒකම තේරෙනවා නේද? ලෝක විනාශය වගේ තමයි. ලෝක ටික කොහොමද විනාශ වෙනවා? මෙතන නැහැ මේ රසද ගන්ධද සද්දද පාටද වර්ණද මේවා ඇතුලේ නැහැ. මේවා ඇතුලේ තියෙන්නේ ඒකයි මේ වෙනම කතාවක්. මේක ඔබට මේ ගින්න නිවෙන එකත් සිසිල් වෙන එකත් ඇත්තරම සිත ඇතුලේ සිද්ධ වෙනවා. නිවන් මාගේ යන කෙනාට මේ අනිමිත්ත සමාධිය තුලත් මේකම දකින්න වෙලාව ලෝකෝත්තර භූමිය. මේ විදිහම ස්වභාවයකට එයාට එනවා මේ සිත දකින්න මිදෙන තැනදී එයාට මේ ස්වභාවයටපත් මේක අවබෝධය ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන කෙනෙකුට තේරෙනවා මේ සිත ඇතුලේ කතාව යන්නේ කියලා. ඊට පස්සේ අටවන වතාවේ ජලයෙන් සුබකින්නක බඹලොවින් පහළ විනාශ වෙනවා කියන්නේ පරිත්ත සුබේ අපමාන සුබේ සුබකින්නක කියන්නේ තෘතික ධ්‍යාන. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ අපි ඒක අර ධම්මදින්නගේ පැත්තෙන් ඒ පෙන්නන පැහැදිලි කිරීම ටික ඉතාම වැදගත් වෙනවා. මොකද එතන තමයි පෙන්නන්නේ අර වචී සංඛාර සංසිඳන තැන අර පෙන්නන්නේ ඒක තමයි මේ අර වචී සංඛාර සංසිඳන තැන කාය සංඛාර සංසිඳන තැන මනෝ සංඛාර සංසිඳන තැන අර අනුශේ විදියට වචී සංඛාර වලට යතින් විතක්ක ਵਿਚාර තියෙනවා කියලා ඒව සංසිඳනවා කියලා පෙන්නන්නේ ඒක තමයි. ඊට පස්සේ තමයි පෙන්නන්නේ ආස්වාස ප්‍රස්වාස සංසිඳනවා කියලා අන්න පෙන්නනවා. හිස්ම නොදැන තැනට මේනවා. ශුන්‍යතාවේ පැත්තට යන්නේ. එතනට එන්නේ මේ සංසිඳිලා. ඊට පස්සේ එතන තමයි මේ පෙන්නන්නේ සුබකින්නකේ අපමාන සුබේ සුබකින්නකේ මේ ඇවිල්ලා තනිකර ඇත්තටම සිත ඇතුලෙන් දැනෙන ඒ සිසිල් වීමක් ඔබට දැනේ. එතකොට මේ ලෝක විනාශය ඔබට දැනේ සිත අභ්‍යන්තරේ. ඒ වගේම ඔන්න බලන්න ඊගාව එක මෙලෙස වාර 64කට පසු සුලඟින් වේහප්පලේ යට විනාශ වේ. වාර 64කට පසු මෙතන ඔබට දකින්න ලැබෙනවා නම් මේ සුලඟින් වේහප්පලේ යට විනාශ වේ. දැන් වේහප්පලේ කොහෙද තියෙන්නේ? වේහප්පලේ තියෙන්නේ දැන් අපි කිව්වා වචී සංඛාර තියෙන්නේ. එතකොට ඒතන විතක්ක ਵਿਚාර සංසිඳන තැන. එතකොට කාය සංඛාර සංසිඳන තැන. එතකොට ආස්වාද ප්‍රස්වාස සංසිඳන තැන. එතකොට මේ ඇවිල්ලා රූප පැත්තෙන් ගිහිලා නාමයේ පැත්තට ගිහිලා නාමයේ පැත්තෙනුත් දැන් මෙතන යනවා ගැලවිලා. ඊට පස්සේ කියන්නේ වේහප්පලේ තියෙන්නේ චාතුර් ධානය. අසන්න සන්නේ. එතකොට චාතුර් ධානය කියන්නේ මේ වේදනා සංඥා සංසිඳන තැන. එතකොට වේදනා සංඥා සංසිඳන තැන මනෝ සංකාර සංසිඳන තැන. ඇයි දැන් මෙතන සම්පූර්ණ කර්මයෙන් අයින්ට වෙනවා. මෙතන ක්‍රියාසිත එන්නේ ශුන්‍යතාවයට එන්නේ. ඒ මොචන් චිත්තං කියන තැනට එන්නේ. මේ යන්නේ ඇවිල්ලා ලෝක විනාශය තමයි. ලෝක විනාශය යන්නේ තනිකරම යන්නේ නිවනට. සිත ඇතුලේ ලෝකේ තියෙන සිත ඇතුලේ ලෝක විනාශලා නිවනට සප්ත සූර්යග්‍රහණ සූත්‍රයේ මේ පැහැදිලි කිරීම කවදාවත් මම කිසිම කෙනෙක්ගෙන් අහලා නැහැ. ඔබට එහෙම කියන්න
මේ පැහැදිලි කිරීම අපි පැහැදිලි කරපු පැහැදිලි කිරීම අද වෙනකන් කිසි කෙනෙක් විද්‍යුත් මාධ්‍යකවත් කිසිම නාලිකාවකවත් පොතකවත් කොහෙවත් පැහැදිලි කළා නැහැ. ඔබට මේ සම්පූර්ණ වගකීම අපිම ගන්නවා. ඒකට හේතුව තමයි මේක ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන්නේ. මේක ඔබ විශ්වාස කරත් නොකලත් අපිට කරන්න දෙයක් නැහැ. ඒකයි මේක මහා අමුතුම මේක මේ ආර්ය භූමියට කරන දේශනාව තව කාට හරි සංඥාවක් වෙනවා. මේක මහා පුදුම දේශනයක් ඇත්තමයි. සප්ත සූර්යගම සූත්‍රයේ අපි ওই පොතේ තියෙන විදිහට පැහැදිලි කරා. බාහිර මේ පෘථිවිය විනාශ වෙනවා මුකුත් නැති වෙනවා එහෙම කිව්වා. නමුත් ඇත්තටම එහෙම තමයි. බාහිර එක ගත්තත් හරි. ඒ කියන්නේ ඔක්කොම මුකුත් නැති වෙනවා. හැබැයි ඒකම වෙනවා විමෝචන චිත්තං කියන තැනේදී සිත ඇතුලේ. මේ සිත ඇතුලේ නිවන් දකින්න බුදුන් වහන්සේ ත්‍රිලෝකනාථන් කාම භූමිය රූප භූමිය අරූප භූමිය ජය ගන්න. ලෝකෝත්තර සිත් 15 වෙනි. එතනින් තමයි එන්නේ. හරි විමෝචන චිත්තං වලින් පස්සේ තමයි එන්නේ අන්න සුද්ධාවාස වලට. හැබැයි මේ සුද්ධාවාස උරුම වෙන්නේ ලෝකෝත්තර භූමියේ විතරයි. ඒ සුද්ධාවාස වලට හිමිකම් කියන්න හම්බෙන්නේ නැහැ. ලෞකික භූමියේ ඉන්න කිසි කෙනෙකුට. ඒකට හේතුව සංඥාව තියෙනවා. එයාට මිදෙන්න බෑ ආත්ම සංඥාවෙන් මිදෙන්න බෑ. ඒක පොට්ටපාදේ තියෙන ප්‍රශ්නෙත් ඒකයි. විවේකද ප්‍රේසුක සුකුම සත්‍ය සංඥාව විරාගජ එතනින් ගන්නවනේ. එතනින් එනවනේ සමාධි ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව එතනින් එනවනේ උපේක්ඛා ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා එතන ආකාස සංඥා අතර ගන්නවනේ මේ ටික සේරම ගන්නවනේ මේ සුඛ සුකුම සත්‍ය සංඥාව ධාන හතරටම අරගෙන ඊට පස්සේ ගන්නවනේ ආකාස සංඥා අතර සුඛ සුකුම සත්‍ය සංඥා කියලා. ඒ සුඛ සුකුම සත්‍ය සංඥාව පෙන්නනවනේ පොට්ටපාදට බුදුන් වහන්සේ මේ සංඥාව මේ ශුන්‍ය වෙලා නැති වෙන විදියෙන් පෙන්නනවා. නමුත් මේ සංඥාව විපරිණාම වෙන බවකුත් පේනවනේ මේක ඇතු සංඥා සික්කා සංඥා එක උපද සංඥා එක නේද සික්කා එක උපද සික්කා එක නේද දැන් මේවා කියනකොට කොළුව පොඩ්ඩක් අප්සෙට් යනවා සංඥා අபிසංකරණයකට ලක් වෙන එක නවතින තැනයි නිවන තියෙන්නේ කියලා බුදුන් වහන්සේ අතන පෙන්නනවා සංකා අபிසංකරණ නිරෝධ සමාපත්තිය කියලා. එතන නිරෝධ සමාපත්තිය පෙන්නන වේදනා සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියලා එකකුත් පෙන්නනවානේ. දැන් මේවා ඔබ කියන එකක්වත් නැහැ කියලාද? සේරම සිත ඇතුලෙන් යන්නේ. ඇතුලෙන් මේ සේරටම යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ කොහෙවත් යනවා නෙමෙයි සිත මේව තත්වලට වැටෙනවා. අයි සිත මිදි යනවා මේ ඇවිල්ලා නිස්සරණයක් තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මේ පටිසෝතේ කියන්නේ අනුසෝතේ යනවා වගේ රස කරන එක නෙමෙයි අස් කරන එකක් තියෙන්නේ. කුණු ගොඩ අස් කර ගියාම මොකද්ද වෙන්නේ? මුකුත් නැති වෙනවනේ. අන්න ඒ වගේ එකක් වෙනවා. ඒක තමයි නිවන් මාර්ගය. හැබැයි මේ අවසානයේ මේ ආත්මීය සංකල්ප සියල්ලම ආත්මීය ඌහච්ච අර දිට්ඨින් ඌහච්ච කියලා අර මොගරාජට කියව එක ඒක හිතාම වැදගත් ඒ අත්තානු දිට්ඨින් ඌහච්ච කියපු වචනේ. අත්තානු දිට්ඨින් ඌහච්ච ඒවම් මච්චු තරෝසියා කියප එක තමයි හරියටම හරි. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ආත්ම දෘෂ්ටිය තමයි මේකේ අර නලියන ගතියක් තියෙනවා. මේකේ තියෙනවා අතුලාන්තේ යනකොට හැබැයි ඔබට තවත් දෙයක් ඒ වගේම මේ ආර්ය භූමියට කරන දේශනා ඊටාම ගැඹීරයි. ඒ වගේම සම්මුතිය සම්පූර්ණයෙන්ම නැහැ. සම්මුතිය විඳ වැටෙනවා. මේක අත්‍තරම ආර්යවරුන්ට පමණයි මේ දේශනය ඔරොත්තු දෙන්නේ නැහැ. ලෝකෝත්තර භූමියට පමණයි. පෘථග්ජන භූමියට ඔරොත්තු දෙන්නේ නැහැ. ආර්ය උපවාදයට අහු වෙන්නේ අප්පා ඔබ මොනවද දොස් කියන්නේ යන්න එපා. නිහඬව ඉන්න. ඔබට නොහැටේවි. නමුත් ආර්ය භූමියට ඔබ දවසක ප්‍රවේශ වෙයි. ප්‍රත්‍යක්ෂතාවය තුළ අවබෝධ වෙනවා විනා කිසිම පොතක හම්බ වෙන්නේ නැහැ. කිසිම පොතක හම්බ වෙන්නේ මේ පැහැදිලි කිරීමත් කිසිම දවසක අපිට කිසිම කෙනෙක් මේ අපි කියපු මේ විදියට පැහැදිලි කරලා නැහැ. ලෝක ටික අරගෙන ලෝක ටික පෙන්නලා ලෝක ටිකෙන් ගැලවෙන හැටි පෙන්නලා එහෙම නැහැ. කවුරුවත් එහෙම කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ තරම්ම අත්‍තරම අපි කියන්නේ මේ ප්‍රත්‍යක්ෂතාවය තුළ මේ මග ගියේ අය නැහැ කියලා අපි කියන්නේ. මේ මගේ අනාය ඉන්නවා. මේ මගේ අනාය ඉන්නවා නිහඬව ඉන්නවා. ඔවුන් නිහඬයි. නමුත් අපි දන්නවා ඉන්නවා කියලා. ඉන්නවා. මේ මගේ අනාය ඉන්නවා. ඔවුන්ට මේ කියන දේශනේ තේරෙනවා. මේක හැමෝටම තේරෙන්නේ නැහැ. නමුත් ඒක ප්‍රත්‍යක්ෂ වුණු කෙනාට පොත්වල නැති නිසා උන්ට සමහර විට භික්ෂුන් වහන්සේ නමකට විනයත් එක්කලා සමහරට කියා ගන්න බැරි වෙයි. නමුත් අපිට මේ හැකියාව තියෙනවා. අපි මේ අවදානමක් තියෙනවා තමයි. නමුත් ඉතින් සම්මුතියනේ. මේක කිසිම නෑනේ අපිට දෘෂ්ටියක් අපිට කිසිම දෙයක් අපිට වරද්දන්න අවශ්‍යතාවය නැහැ. ඔබට බලන්න පුළුවන්. ඔබ සිත තුළින් බලන්න. සිත තුළින් මිදි යන්න. ඔබට මේක හම්බ වෙනවා. නැත්තම් අපි ඔබට පොඩ්ඩක් පෙන්වන්න. ඔබට ඒ ටික හම්බ වෙයි. එතකොට සප්ත සූර්යගම සූත්‍රයේ මෙන්න මේ ටික තමයි ඔබට දකින්න ලැබෙන්නේ.
ඉතින් ඔබ තව ටිකක් හොඳින් නුවණින් දකින්න ඕනි කාරණයක් මෙතන තියෙනවා. මේ සිහියෙන් නුවණින් දකින්න ඕනි තැන් ටිකක් තියෙනවා මෙතන. අපි ඔබ අපහසුතාවයටපත් කරන්නේ නැහැ. අපිටත් යම්කිසි අවබෝධයක් මේකේ පැහැදිලිව කියන්න පුළුවන් හැකියාවක් තියෙන. ඒක නිසා තමයි අපි කිව්වේ. එතකොට මේ කියන සංඛ්‍යාල ඒව හිතන් අපි ගොඩක් ඒවා පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. මේ 64 එන හැටි අපි කියන්න තියෙනවා. හැබැයි මේ ඔබ ගැටෙන්න යන්න එපා. අරෂ්ඨාංග මාර්ගය 8යි 8 64 ඔබ දන්නවා මේක. මේකේ නැහැටි මේ ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ එතකොට මේවා වල වැඩි පැටලෙන්න යන්න එපා. මේ දැන් මෙතන කියනවානේ මේ ඔබ දැන් දැක්කනේ දැන් සුලකින් 7 වතාවක් විනාශ වෙනවා කියනවා නම් ඔබට ඒක තේරෙනවා සූර්යාගේ රශ්මිය අත්ගුණයක් විනාශ වෙලා පෘථිවිය විනාශ වුණා නම්. එහෙනම් මේ ආයි ජලයෙන් විනාශ වෙන්න විදියක් නැහැනේ. එතකොට ඒ 7 වතාව ආබස්සරය දක්වන්නේ. එතකොට ඒකම තේරෙනවා මේ පිතක්ක ਵਿਚාර තමයි මේ කියන ගින්නපත් වෙන හැටි. මේක හිත ඇතුලෙන් ඔබට දැන් සංඥාව හරිනේ. ඔබ දැන් යන්තම් හරි මේ මාර්ගය තුල යන කෙනෙක් නම් ඔබට දැන් මේක දැන් දැනෙනවා ටක් ගාලා කියනකොටම මේක තමයි මේ වෙන්නේ කියලා. ඊට පස්සේ ඇත්තටම සීතලෙන් යනකොට ඇත්තටම හරිනේ. ඒකත් හරිය. ඒක ඔබට කාය සංකාර සංසිඳන තැන මෙතන තියෙන්නේ. මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳන තැන එතන තෘතික දහන වල සංසිඳීම තියෙන තැන ඔබට දකින්න ලැබෙවි. අර පොට්ටපාද කියපු තැන දකින්න ලැබෙවි. මේ එතන සුබකින්නගේ තියෙන ප්‍රතිතාභය අපමානාවේ සුබකින්නගේ. ඊට පස්සේ ඔබට අර වේහප්පලේ දක්වා විනාශ වෙනවා කියනනේ මේ පසු මෙලෙස වාර 64කට පසු සුළඟින් වේහප්පලේ දක්වා. එතකොට ඇත්තටම වේදනා සංඥා තියෙන තැන ඔබට වෙන මොකද්ද දකින්න පුළුවන්? වායෝ මිසක්. පඨවි ආපෝ තේජෝ කිසිම දෙයක් පනවන්න බෑ. ඉතුරු වෙන්නේ වායෝ විතරයි. එතන සුළඟින් කියලා පෙන්නන්නේ. වේහප්පලින් යට විනාශය කියන එක. ඒතර අසංසඤ්ඤය තමයි මෙතන වේදනා සංඥා සංසිඳන තැන. ඉතින් මේකේ ලෝකේ නැසමින් පවතින කාලයේ සංවර්ත කල්ප කියලානේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ. එතකොට විනාශ වූ ලෝකයේ තිබූ තැන හිස්ව පවතින කාලේ සංවර්ත ස්ථායි කියලානේ කියන්නේ. එතකොට නැවත හදීමට ලෝකේ ගත වෙන කාලයනේ කියන්නේ විවර්ත කල්ප කියලා. එතකොට නැවත විනාශ වීමට පටන් ගන්නා තෙක් කාලේ ඒ කියන්නේ ලෝකේ හැදිලා නැවත විනාශ වෙන තෙක් කාලේ. එතකොට ලෝකේ සංවත්ත කියන්නේ ලෝකේ විනාශ වෙන කාලේ, විනාශ වෙන ලෝකේ ඊට පස්සේ හිස්ව තියෙන කාලේ තමයි සංවත්ත ස්ථායි. ඊට පස්සේ නැවත ලෝකේ හැදෙන්න ගතන කාලේ විවර්ත කාලේ. ඊට පස්සේ හැදිලා පවතින කාලේ විවර්ත ස්ථායි කාලේ. ඉතින් මේ සිත හැදෙන, සිත පැවතිලා, සිත නැති වෙන්න යන කාලේ. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ කියන්නේ මොකක්ද කියලා? මේ සංගත මේ තියෙන කල්පයේ මේ ක්ෂණයට එන්නේ නැද්ද? ඔබට මේක තියෙන එක තේරෙන එකක් නැහැ. නමුත් මේ කියන්නේත් මේ එකම කතාවක් මේ තියෙන්නේ ලෝක විනාශය තුළ. මේ බුද්ධක්ෂණේ දකින්න කෙනාට මේ සේරම දකින්න ලැබෙනවා සිත තුළින්. 31 ලෝක ධාතුම සිත තුළින් දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඔබට මෙහෙම සංඥාවක් දෙන්න 31ක් උනේ කොහොමද මෙතන? 31ක් වෙන්නේ කොහොමද මෙතන? ඔබ ආයතන 6යි ස්කන්ධ 5යි 30යි. ඊට පස්සේ ප්‍රවාසරය තමයි ඉතුරු වෙන්නේ එකයි. ඔබට ඒක දකින්න පුළුවන්ද? ලෝකය පැනවුවේ බුදුන් වහන්සේ සලායතන ලෝකෝ ලෝකන සලායතන ලෝක ආයතන 6යි. ඒතකොට ස්කන්ධයෙන් තමයි සේරම සලායතන ටික හැදෙන්නේ. ස්කන්ධ 5යි. ස්කන්ධ 5ෙන් තමයි ලෝකය හැදෙන්නේ. ඊට පස්සේ ප්‍රභාස්වරය ඉතුරු වෙන්නේ. එතන බුද්ධක්ෂණය නැත්තම් නිවන්සිත. නැත්තම් ශුන්‍යතාවය. මේ ප්‍රභවේ නම් භාවංගය කියලා හදාගෙන තියෙන්නේ චිත්ත වීති වල උතන්ටම තමයි. කොහොම වුණත් මේ පැහැදිලි කිරීම බොහොම පරිස්සමින් ගන්න. මොකද මේක ඔබ අදහසක් විතරක් කරගන්න. ආර්ය භූමියට විතරයි මේ අදහස ගැලපෙන්නේ.
පෘථග්ජන භූමියට බුදුන් වහන්සේ දේශනා කරන විදිහටම දෙපැත්තක් තියෙනවා. වුන්ට පුළුවන් බාහිර ලෝකයෙන් ගැන මේක ගැන කතා කරන්න. ඉතින් දිව්‍ය ලෝකෙත් වුන් හිතනවා බාහිරින් යනවා කියලා. ඉතින් ඒ අත්‍තරම අතුලාන්තයේ ඔබ තුල තියෙන සංකල්පය තමයි මේකට හේතු වෙන්නේ බාහිරින් එන්නේ. අතුලාන්තයේ මේකේ බුදුන් වහන්සේ සිත තුලින් පනවන්නේ ඒකයි. සිත තුලින් ඔබගේ සිත තුල තියෙන දෘෂ්ටිය ඔබට යථාර්ථයක් වෙනවා. ඒක තමයි ඇත්ත. ඔබගේ සිත තුළ තියෙන ගින්න, ඒ ද්වේෂ ගින්න, රාග ගින්න, ඒ බාහිර දෙයක් නම් ඒකට තියෙන ඇල්ම, ඊර්ෂ්‍යාව, වෛරය, ද්වේෂ සියල්ලම අට ගන්නවා. ඒ සියල්ලම ගින්නක්නේ. ඒ ඔබ ශරීරයේ පොළොවට පස් වෙනකොට ඒ ගින්න නිවෙන්නේ නැහනේ. කර්මේ රැස් වෙලානේ, සංසාර රස රැස් වෙලානේ. අනිවාර්යෙන් ශක්තිය සකස් වෙනවා. මේ විඥානය යනවා නෙමෙයි. මේ සකස් වීම. දැන් සමහර අය හිතනවා මේ පුඤ්ඤාභි සංඛාරා දැන් හරි පින් කරා, අපුඤ්ඤාභි සංඛාරා දැන් පව් කරා. දැන් ඉතින් පුඤ්ඤාභි සංඛාරා වැඩි, මං ගොඩක් පින් කළා තියෙන්නේ. ඒක නිසා මං සුගතිය කියලා. එහෙමනම් වෙන්නේ නැහැ. ඇයි? ඔබ ධර්මයේ හොඳට බලන්න තව ටිකක්. එහෙනම් මල්ලිකාදේ තමයි ලොකුම දානෙ දීලා තියෙන්නේ. එහෙනම් සුගතියට යන්න ඕන. එම් වෙන්නේ නැත්තේ. එහෙනම් ධර්මසෝක රජුනේ 84000 වේර විහාර ඇදුවේ. එහෙනම් පුඤ්ඤාභි සංඛාර වැඩිනේ. එහෙනම් යන්න එපා. සුගතියට. එහෙම ගියේ නැහැ. දැන් ඔබ ගොඩාක් ඔය පින් කරන්නේ ඒව කරන්නේ සුගතියට යන්නනේ. එහෙම නොවුනොත් මොකද ඔබ කරන්නේ? දැන් එහෙම වෙලා නැහැනේ. ඒක තමයි මේ කර්ම વિશે හරිම පරිස්සමින් ඔබ ඇසුරු කරන්න. ගින්න නම් ගින්නමයි. ගින්න වැඩි තරමටම ඔබ හිතන සුගතිය නෙමෙයි දුගතිය සමාට වෙන්න පුළුවන්. ඒක හරි භයානක කතාවක්. මේ ගින්න තමයි විඥානයේ ශක්තිය. ඒ ගින්න ඇලෙන පැත්තට ගියත්, ගැටෙන පැත්තට ගියත් ගින්න ගින්නමයි. ඒ ගින්නෙන් ලෝක විනාශය පෙන්වනකොට ඒකයි ආභස්සරය දක්වා විනාශ වෙනවා කියන්නේ සත්වරක් කියන එකයි ගින්නම තමයි. ඒක හරි භයානකයි. මේ සිත ඇතුලේ ගින්නක් තියෙනවා. ඒක රාග ගින්න වෙන්නත් පුළුවන්, ද්වේෂ ගින්න වෙන්නත් පුළුවන්. ගින්න ගින්නමයි. ආනිඤ්ඤාභි සංඛාරා කියත් එතනක් තියෙන සසරම තමයි. උපාදානයක් කොතරද සසර තියෙන්නේ. උපාදාන කරගත්ත තැනයි ගින්නක් තියෙන්නේ. ඔබට පුළුවන් පුඤ්ඤාභි සංඛාරා උපාදාන කරගන්න. අபிසංකරණ කියන්නේ උපාදානේ. ඒතකොට අපුඤ්ඤාභි සංඛාරා උපාදාන කරගන්න උපාදානේ තුල සසරත්මයි තියෙන්නේ. ඒකයි සබ්බූපති පට්නිස්සග්ගෝ කියලා එතනින් මිදුණු තැන නිවන පෙන්නන්නේ. ඊ타මත්ම ගැඹුරුයි මේ කියන කාරණා. ධර්මයේ තුල හොඳින් මනාකොට කටයුතු කරන කෙනෙකුට විතරයි මේක පොඩ්ඩක් හරි ගැලප ගන්න පුළුවන්කමක් තියෙන. මොකද්ද මේ කිව්වේ කියන එක. ඉතින් මේ කාරණා මේ පැහැදිලි කරලා තියෙන පොත්පත්වල ඒවත් එක්කලා අපි හිතන්නේ ගොඩක් වෙලාවට සංඛාරයක් විතරයි පොත්වල තියෙන්නේ. සංඛාරات අපිට අවශ්‍ය කරන දේ මේ ප්‍රායෝගික පැත්තේ ප්‍රත්‍යක්ෂතාවයත් එක්ක යමෙක් මේ නිවන් මාර්ග හරියට දැක්කොත් එයාට පුළුවන් මේවා ගලප ගන්න හැම එකම. පොත්වල රැවටෙන්නේ නැතුව අහුවෙන්නේ නැතුව හැම එකක්ම තියෙන ලෞකික භූමියේ. ඒ කියන්නේ සම්මතය තුල දැන් සම්මතයේ සම්මුතියනේ තියෙන්නේ. මිනිස්සු අදාගත්ත එකනේ තියෙන්නේ. ඒක තුලනේ මරණයක් පනවලා තියෙන්නේ. ඒක තුලනේ ඔය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔය කතා ඔක්කොම තියෙන්නේ. ඔක්කොම ලෞකිකයි. ඒ සේරම ලෝකෝත්තර භූමියේ කිසිම දෙයක් නැහැ ශුන්‍යයි. ඒ තියෙන්නේ මොහොත විතරයි, බුද්ධක්ෂණේ විතරයි හම්බ වෙන්නේ. ඉතින් මේ මොහොතට අවදි කියන තැන දැස් මහා ශුන්‍යතාවය තුළ කතාව ඊටාම වෙනස්. දැන් මේ කතාවේ තවත් ගැඹුරු පැත්තක් තියෙනවා. ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ මේ සම්මුතිය තුළ තියෙන කතා ලෝකෝත්තර භූමියේදී මෙච්චර වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපිටත් හිතා ගන්න බෑ. මොකද අපිට ඒ වුණාට තේරෙනවා මේක නෙමෙයි. දැන් ලෝකෝත්තර භූමිය අපිට දැන් අපි ධර්මය අවබෝධ වෙනකොට අපිට ප්‍රත්‍යක්ෂතාවය වෙනස් වෙනවා. ඒකත් තමයි මෛත්‍රී බුදුන්. අපි මේට කලින් ඒ ගැන කතා කරා එක දේශනාවකදී. දැන් මේ ගෞතම බුද්ධ ශාසනය කියලා අපි කතා කරන්නේ අපි දැන් ගෞතම බුදුන්ගේ තමයි මේ සිතුවිලි තියෙන්නේ. මහා මෛත්‍රිය කියන්නේ මොකද්ද? මහා මෛත්‍රිය කියන්නේ දැන් මේ අන්තවලින් මිදුනහම අර මොගරාජට කියනවානේ අත්තානුදිට්ඨින් ඌහච්ච ඒවම් මච්චු තරෝසියා කියලා. දැන් අත්තානුදිට්ඨින් කියන්නේ ආත්මීය අනුවගේ දෘෂ්ටිය තියෙන තාක්කල් මහා මෛත්‍රියක් එන්නේ ඇත්ත කතාව. ඔබත් හිතලා බලන්නකෝ ආත්ම තණ්හාව තියෙනකන් කොහොමද මහා මෛත්‍රියක් එන්නේ? තමන් ගැන විතරයිනේ හිතෙන්නේ. හැමතිස්සෙම තමන්ගේ ආත්ම තණ්හාවනේ තියෙන ආත්මීය සිතුවිල්ලනේ. එතන මහා මෛත්‍රියක් එන්නේ නැහනේ.
එතකොට මහා මෛත්‍රිය උපදින්නේ අත්තාන දිට්ඨිය ඌවච්ච වෙන්න ඕනේ. ආත්මය අනුගේ දෘෂ්ටිය බිඳ වැටෙන්න ඕනේ. අන්න එතකොට තමයි අප්‍රමාණ චේතු විමුක්තිය එන්නේ. අන්න එතන තමයි හැමතිස්සෙම පෙන්වන්නේ. අප්‍රමාණ කියන වචනේ පෙන්වනවා. ඒ කියන්නේ අනන්තය දක්වා යන මහා එක විශාල පැත්තකට යන එකනේ හැමතිස්සෙම ඔය අප්‍රමාණ කියන්නේ. දැන් ඔය ලෝක ටික පෙන්වනකොට පෙන්වනනේ. අප්‍රමාණ සුභය, අප්‍රමාණාභය ඔය කියන්නේ ඒක තමයි ඔය දැන් ඒ ප්‍රසාරණය වෙනවා දැන් කොටු විච් එක ප්‍රසාරණය වෙනවා. දැන් මේකම සිද්ධ වෙනවා අත්තානුදිට්ඨින් ඌහච්චය කියනකොට ආත්මයන්ගේ දෘෂ්ටිය බිඳවනකොට මහා මෛත්‍රියට එන්නේ. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය වගේ ගෞතම බුදුන්ගේ කාලේ වගේ තමයි ඔබ මේ දෘෂ්ටියත් එක්ක ඉන්නකොට ඒක බිඳ වැටුණු තැන බුද්ධක්ෂණය එනකොට මහා එන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. මේ මැරලා ගිහිලා ඔය මෛත්‍රී බුදු සාසනයක ඉපදිලා නෙමෙයි මේ බුදු එනකොටම ඒ කියන්නේ මේ බුදුසිත එනකොටම මේ ගෞතම බුදුසිත අනිත් පැත්තේ මෛත්‍රී බුදුසිත එනවා. අපි දන්නේ කොහොමද මේ නම් සකස් වෙලා කොහොමද මේ නම් මේ පොත්වල මොන විදිහට මේවා කියන අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා මේ මොහොතේ යම් කිසි කෙනෙක් මේ මාර්ගසිත අවබෝධ වෙලා මේ කෙනෙක් නිවන් දකිනවා නම් එයාට මහා මෛත්‍රිය එනවා. ඒ මහා මෛත්‍රිය තමයි අප්‍රමාණ මහා මෛත්‍රිය තමයි චේතෝ විමුක්තිය තමයි අත්‍තරම නිවනට එන සිත පෙන්වන්නේ. අයි එතන මුකුත් නැහනේ. ඇත්ත මුකුත් නැහැ. එතන මුකුත් නැති තැන තණ්හාවක් නැහැ. එතන මොකක්ද තියෙන්නේ? මහා අනන්තය දක්වා යන මහා මෛත්‍රිය. ඒතර අපි දැක්ක මෙත්තානසංස ඔබ දන්නවා මෙත්තා දැන් සූත්‍රයේ තියෙනවා ඔබ දන්නවනේ මේ මෙත්තානිසංස සූත්‍රය. මෙත්තානිසංස සූත්‍රයේ තර අප්‍රමාණ චේතෝ විමුක්තියක් ගැනනේ කතා කරන්නේ. අනන්තය දක්වා මේ කතා කරන්නේ. ඒක තමයි මේ ශක්තිය ශුන්‍ය වෙලා ගිය තැන කිසිම දෙයක් ගන්න විශ්වයට අයිති වෙනවා කියන එක අපි අර භෞතික න්‍යායෙන් අර නවයෝන් තරුණයාට කියනකොට අර ක්වොන්ටම් න්‍යාය ඔස්සේ පෙන්වෙත් ඕකම තමයි. මුළු විශ්වයම එකම ශක්ති ස්වභාවයක් බවට පත් වෙනවා කියනකොට ඕකම තමයි වෙන්නේ. ඔක්කොම එකක් වෙනවා. මහා මෛත්‍රිය අන්තරීක්ෂයට යනවා. අගක් මුලක් හොයාගන්න නැති වෙන ඔක්කොම එකම ශක්ති ස්වභාවය එකම අංශ ස්වභාවය මුළු ලෝකෙම මුළු විශ්වයෙන් පනවන එක ඇත්තන තියෙන්නේ. එතකොට ඒකම තමයි මේ නිවනින් එන්නේ. ඔයාලා හිතා ගන්න පුළුවන්ද මේ කියපු ටික? තේරෙන්නේ නැහනේ. ඒක හොඳයි. තව ටිකක් කල් මේක හොඳින් දකින්න ඕනේ. මේ ධර්මය හොඳින් ගැඹුරට දකින්න ඕනේ. පුදුම හිතේ ඔබට. ඔබ ඉන්න තැන සම්පූර්ණයෙන්ම මේ සම්මුති ලෝකේ කියන කතා ඔක්කොම ඇත්තටම එතකොට ඔබ මේ ධර්මයේ අවබෝධ වුණු කෙනෙක්ට ආයි පත භවයක් මැරලා ගින් උපදින එකක් කතාවක්වත් නැහැ. එහෙම එකක් කතාවක්වත් නැහැ මේ මොහොතේ විතර. ඒක කරා එතනින් ඉවරයි ඔක්කොම. ආයි කර්මයක්වත් කර්ම විශයක්වත් කර්ම පතයක්වත් හම්බ වෙන්නෙත් නැහැ. ක්‍රියාසිතක් විතරයි මේ අපිට තේරෙන්නේ නැහැ වෙන මුකුත් කාටවත් කියන්න. මේක වරදක්ද කියන්න අපිට දන්නේ. හැබැයි මේක අපිට තේරෙන එක. ඉතින් මේක කියන එක වරදක්ද කියන අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ කවුරු හරි කෙනෙක් අහන්න ඕනේ. කවුරු හරි කෙනෙක් මේ අත්‍තරම ප්‍රසිද්ධ කතා බහ කරන්න ඕනේ. අපේ හාමුදුරුවෝ මහා අත්තර අපි දන්නවා අපේ මුනිවරු වගේ ඉන්නවා මේ ධර්මය අවබෝධ වුණු අය නැතුව නෙමෙයි ඉන්නවා. නමුත් උන්වහන්සේලා විනයත් එක්කලා උපාද භික්ෂුන් වහන්සේලාගේ බලපෑමුත් එක්කලා සමහරලාට උන්වහන්සේලාට මේක කියා ගන්න බෑ. මේක නිසාම සංගව යනවා. කාලේ වැලිතලාවට නැවතත් සංගව යනවා. ඒව වෙන්න දෙන්න ඕනේ. අතර මේ අපි දේශනේ ඉදිරිපත් කරන අපේ පැවිදින අදහස තමයි ඉන්නේ. නමුත් අපි මේ අදහස් ඉදිරිපත් කරන්න පැවිදිලා ඉදිරිපත් කරන්න බැරි නිසා. අපි දන්නවා බෑ කියලා. ඒක මේ අපි ශාසනයට අනුගතව විනයට අනුගතව ඊට පස්සේ අපි නිහඬ වෙනවා. ඒ කාන්තය අපි නිහඬ වෙනවා. අනගාരിക ධර්මපාලතුමා ඔබ දන්නවා පැවිදි වුණා කියලා. හැබැයි අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවට ගිහිල්ලා මහමෙවුනා ඒ විශාල අරගලයක් කළා බුද්ධ ගයාව බේරා ගන්න හිරගෙදරත් ගිහිල්ලා සටන් කරලා අවසානයේ පැවිදි වෙනවා නේ. ඔබ දන්නවනේ අවසානයේදී අනගාരിക ධර්මපාලතුමා පැවිදි වුණාට පස්සේ ඔබ අහලා තියෙනවද මොකක් හරි රැලියක් හරි මොකක් හරි කරා කියලා. ඊට පස්සේ නිහඬ වෙනව නේද ඒ චරිතය හැමම. අන්න ඒක තමයි අපිටත් කියන්නේ. අපි මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. අපිට ප්‍රත්‍යක්ෂයි. හැබැයි අපි යම් දවසක ශාසනයට ඇතුල් වෙවි. අපි භික්ෂුවක් විදිහට. එදාට පස්සේ
අපිට අවශ්‍යතාවයක් නැහැ මේ දේවල් කිසි කෙනෙක්ට කියන්න. අපිටත් ඒක තේරෙනවා අපේ විනයට ශාසනයට හිසනවා. අපි නිහඬව ඉන්නවා. අපිට අවශ්‍ය නැහැ එහෙමනේ බබලෙන්න. මේ කතා කරන අය පවා මේ වෙනකන් නමක් රූපයක් මුකුත් කිසි කෙනෙක් දන්නේ නැහැ. අපි ඉදිරිපත් කළා නෑ එහෙම දේවල් මේකේ නැහැ. ධර්මය අවබෝධ වුණාම එහෙම දේවල් නැහැ. කෙනෙක් පුජ්‍යලෙක් කොහෙවත් හොයන්න නැහැ. මේ නිකන් සබාදාමේ සංසිද්ධියක් විතරයි. මේ සබාදාමේ මේ ඉෂ්ට සිද්ධ වීමක් විතරයි සිද්ධ වෙන්නේ ශාස්ත්‍රයේ එච්චරයි. පුජ්‍යලෙක් නැහැ මේකේ. දකින්නත් එපා. පළක් නැහැ. යම් දෙයක් අදහසක් සංඥාවක් ඔබට ලැබෙන්නේ නැති ආර්ය භූමියේ ඉන්න කෙනෙක් නම් ආර්ය භූමියට ප්‍රවේශ වෙන්න ඉන්න කෙනෙක් නම් ඒ ඔබට ධෛර්යයක් ශක්තියක් ඔබ නිවන් දකිනවා. අපි ඔබට එකයි කියන්නේ ඔබ සිත විතරයි සකස් කරගන්නවා. ඔබ සිත සකස් කරොත් ඒ ප්‍රතිපදාව නිවැරදි නම් නිවැරදිව ප්‍රතිපදාව සකස් කරගෙන ඔබට ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ මේකට. මේකට ශක්තිමත් හිතක් ඕනේ වෙන මුකුත් අපි හිතන්නේ අපිට තේරෙනවා ශක්තිමත් හිතක් තියෙනවා. ඒකට හේතුව සම්මුති සියල්ල බිඳ වැටගෙන යන්න පුළුවන් මහා ශක්තිමත් හිතක් තියෙනවා. සම්මුති ලෝකේම තනිකරම එයා කුඩු කරගෙන යන්න ඕනි පරම සත්‍ය වාගේ. අන්න ඒ කෙනාට පරම සත්‍ය හම්බ වෙනවා. ඒ කෙනා පරම සත්‍ය අවබෝධ කරගන්නවා. එතකොට එයාට තේරෙනවා මේ මරණය පවා සිතුවිල්ලක් වෙලා යනවා. නැත්තර නැති වෙලා යන මුකුත් ආයෙ හම්බ වෙන්නේ. ඒ කෙනා සදා අමරණීයයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. පුජ්‍යලයක් නැහැ කොහෙවත් හම්බ වෙන්නේ. පුජ්‍යලය එතනම නැති වෙලා යනවා. ඉතින් මේක මහා අමරණීයත්වයක්. ඒක අල්ලා පුදුම කතාවක්. ඉතින් ඔබට අත්දැකීමක්ම වෙන්න ඕනි. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. මාර්ගයට එන්න මාර්ගය තුළ ඔබට සියල්ල දකින්න ලැබේ. මාර්ගයට එන්න තමයි අපි මේ පාර කියන්නේ ප්‍රතිපදාව තුළ. සිත දකින්න, සිතෙන් මිදෙන්න, මාර්ගයට ගාට වැටෙන නැකෙන පුංචි දරුවෙක් වගේ මාර්ගය අඳුනගෙන මාර්ගය තුළ කටයුතු කරන්න. දවසක ඔබ අනිවාර්යෙන් මේ මාර්ගඥාන ලබනවා ලෝකෝත්තර මාර්ගඥාන ලැබලා ලෝකෝත්තර ඵල ඥාන ඔබට හම්බ වෙනවා. ඒ ලෝකෝත්තර භූමිය තුළ කුමන දේ කෙසේවත් ඒ ශ්‍රේෂ්ඨයි. ඒවා එක ඵල ලොකු ඵල ඒවා පස්සේ නෙමෙයි යන්නේ. යා යන්නේ මේ සත්‍ය දකිමින් සිත මිදෙන ගමන. සිත මිදිලා ගියාට පස්සේ ගියාම තමයි. ආයෙ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඒක ටිකෙන් ටික සිද්ධ වෙන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන්නේ. ඒ ක්‍රමයට තමයි අත්‍තරම සියල්ල සිද්ධ වෙන්නේ. ඒක ඉතින් ඔබට අර ජබ්බිසෝදන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ රහතන් වහන්සේලා මෙන්න මෙහෙම කියනවා. දිත්තේකෝ අහං ආහුසෝ අනුපායෝ අනපායෝ අනිසිතෝ අපටිබද්දෝ විපමුත්තෝ විසංයුත්තෝ විමර්යා දිකතේන චේතේ විහාරාමි. අවත්නි මම දිට්ඨිය පිළිබඳව රාග වශයෙන් ලන්නෝවි තණ්හා මාන දිට්ඨි ලෙස එහි නොරැඳී චන්ද රාග ලෙස එහි නොරැඳී නොබැඳී කෙලස් ආදියෙන් මිදිලා සංයෝජන වලින් ගැලවිලා මායින් කර නොගත් සිතකින් වාසය කරමි. සියලු දේ සිතින් මිදිලා වාසය කරමි කියන තැනයි ඒ රහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය. ජබ්බිසෝදන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය. එහෙමනම් සියලු දේ මිදුණු සිත මහා සාන්තයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යද්ද සබ්බ සංඛාර සමතෝ. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. එමයි සාන්ත, එමයි ප්‍රණීත. ඒ උතුම් ශාන්ත ප්‍රණීත නිවනටපත් වෙන්න ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද ඉදිරිපත් කරන්න යන්නේ ආර්ය දේශනා වලට අයත් තවත් එක් දේශනයක්. ආර්යවරුන්ට පමණක් සුදුසුයි කියලා අපි මීට කලින් දේශනා ඉදිරිපත් කරා. ඒ දේශනා පෘථග්ජන භූමියට සම්මුති ලෝකයට ගැලපෙන්නේ නැහැ.
ඇත්තටම මෙහෙම දේශනා ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. මේ සම්මුතිය අපේ